Good morning. මම හිතන්නේ මාව ඇහෙනවා ඇති. අද ටිකක් අඩුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම හිතන්නේ සමහර අය අද විභාගෙට ලැහැත් තියෙනවා ඇති. නමුත් අපි මෙහෙම කරමු. අපි අද දැන් එදා කොටස ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. මොකද දැන් අද මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. 8 දෙනෙක් විතර වගේ දැනට ඉන්නේ. කොහොමත් අනිත් අයටත් ඒක recording එක යන නිසා සහ ඉස්සරහට කරන්න තියෙන ටික ගොඩාක් ලොකු කියන්නේ අමාරු ඒරියා එකක් නොවන නිසා අපි කන්ටිනියු කරමු. ඒතර අපි දැන් ගිය සතියේදී අපි පටන් ගත්තා මූලික වශයෙන්ම කොහොමද තනි පුද්ගල නැත්නම් කේවල ණය ලබා දීමේදී අපි ක්‍රියාත්මක විය යුතු ආකාරය එහෙම නැත්නම් අපි ඒ සඳහා 6Cs කියන approach එක දීර්ඝව විස්තර කරගන්න අතරතුරම මම පැහැදිලි කරා 6C වගේ එකක් අපේ විභාගයට කොහොමද එන්න පුළුවන් කියන දේත් මම පැහැදිලි කරා. ඒතර ඒ අනුව අපි තීරණය කරනවා කියලා කිව්වා 6C මොඩල් එකේදී විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියන්නේ කියන එක. එතකොට අනිත් එක තමයි මම සාකච්ඡා කරා දැන් සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් කියන්නේ එහෙම ආවේ නැති වුණාට අපි ඉස්සරහට ඒ කියන්නේ දැන් අපි ඉදිරියට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොන වගේ ගැටලුද එන්න පුළුවන් කියන දේ අපි සාකච්ඡා කරා 6C's approach එකේ. මොකද මෙච්චර කල් අපෙන් ඇවිල්ලා තියෙන්නේ ඇහුවේ 6C කියන්නේ මොකක්ද? 6C කියන එක එක ලයින් එකකින් අර්ථ දක්වන්න කියන එක තමයි පැහැදිලි කරේ. ඊළඟට අපි දෙවැනි එකේදී මම කිව්වා සාමාන්‍යයෙන් අපිට යම් ආකාරයක අපි හිතමු ණය පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වෙනකොට අපි කොහොමද කරන්නේ? එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙකුට ණය ලබා දීලා නිසි පරිදි නොගෙවන අවස්ථාවේදී අපි මොකද කරන්නේ? හරි? අන්න ඒ ආකාරයටත් 6C පාවිච්චි කරන්න වෙයි කියන එක අපි සාකච්ඡා කරා. එතකොට ඕ ටික තමයි අපි ගිය සතියේදී ඉවර කරේ. ඒත් දැන් අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකෙම තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපි කොහොමද ආයතනික ණය ගැනීම. ඒ කියන්නේ දැන් අපි මුලින්ම කතා කරා නම් කේවල එහෙම නැත්නම් තනි පුද්ගලයෙකුට ණය ලබා දීමේදී අපි මොන වගේ දෙයක්ද කරන්නේ? ඊළඟට ආයතනික ණය ලබා දීමේදී අපි මොකද්ද කරන්න කියන එක තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ ආයතනික ණය මේ ළඟ ණය ලබා දීමේදී අපිට ඊළඟට වැදගත් වෙනවා මෙන්න මේ කොටස් 6 මිෆට් කියලා. දැන් මෙහෙම මොඩල් එකක් ඇත්තටම අපි සාමාන්‍යයෙන් භාවිතාවේ නැති වුණත් අපි මොකද කරන්නේ? අපි එහෙම මොඩල් එකක් අපි හදා ගන්නවා. එහෙම නැත්නම් අපේ ඉගෙන ගැනීම පහසුවට. මොකද දැන් අපි 6C කියන එකෙත් කරා යම් ප්‍රමාණයකට දත්ත ටිකක් ලැබෙන ප්‍රමාණය අඩු නිසා ඒක තවදුරටත් සාකච්ඡා කරන්නට අපි පාවිච්චි කරා 6C මොඩල් එක. නැත්නම් 5C මොඩල් එක. නැත්නම් කැම්පාරි, හයි, ෆේසස් ඒ වගේ එක එක ඒවා ටිකක් සාකච්ඡා කරා. ඊළඟට අපි මිෆට් කියන මොඩල් එකට එන්න ගත්තාම මිෆට් කියන මොඩල් එකේදී අපි ඊට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් වැඩි විස්තර ටිකක් අපිට එන්න පටන් ගත්තා. ඒතර මේ වැඩි විස්තර ටිකක් එන්න පටන් ගත්ත හින්දා ඊට වඩා එහාට ගිය යම් ආකාරයක ආකෘතියක් මාදිලියක් අපි මෙතනදී පාවිච්චි කරනවා. ඒතර M අකුර කියලා කියනවා management and operation. කළමනාකාරීත්වය හා මෙහෙයුම් ක්‍රියාවලිය M. I අකුරෙන් කියනවා industry and market කර්මාන්ත සහ නිපැයුම් සේවා සඳහා වෙළඳපොළ. ඒ කියන්නේ I අකුර. මූල්‍ය තත්ත්වය F අකුර. right මූල්‍ය තත්ත්වය අපි ඒකෙදි සාකච්ඡා කරනවා අතීත වර්තමාන සහ අනාගත කියන තුන. E අකුර බාහිර පාරිසරික තත්ත්වයන් environment කියන එක E අකුර. හරි? ඒ ඇවිල්ලා අර 6Cs වල C අකුරෙන් කිව්වා වගේ මේකේ බාහිර පාරිසරික තත්ත්වයන් කොහොමද බලපාන්නේ ව්‍යාපෘතියකට එහෙම නැත්නම් ව්‍යාපාරයකට. එතන මේ M අකුරයි I අකුරයි F අකුරයි E අකුරයි කරලා ඉවර වෙනකොට අපිට යම්කිසි ආකාරයක තොරතුරු ටිකක් ලැබෙනවා මොනවද අදාළ ණය මුදලට හෝ අදාළ ව්‍යාපාරයට හෝ අදාළ ව්‍යාපෘතියට හෝ ධනාත්මකව බලපාන. එහෙම නැත්නම් ඍණාත්මකව බලපාන්නේ මොකක්ද? ධනාත්මකව බලපාන දෙයකින් මොකද්ද වෙන්නේ? මේකට පුෂ් එකක්. මේකට යම් ආකාරයක තල්ලුවක්. ඍණාත්මක එන සාධක වලින් මොකක්ද වෙන්නේ? මේකට යම්කිසි අවදානම් තත්ත්වයක් මතුවෙනවා. ඒත් අපි කරන්නේ ඒ ඍණාත්මක එන නිසා තියෙන අවදානම් තත්ත්වයන් තවදුරටත් අවම කරන්නට අර ධනාත්මක දේවල් අපි අනිත් පැත්තට පාවිච්චි කරනවා.
එතකොට කොන්දේසි හැටියට ගත්තොත් දැන් මේ ධන හා ඍණ දෙක තවදුරටත් තුලනය කරාට පස්සේ අපි තවත් යම් කිසි දෙයක් එනවනම් යම් ආකාරයක එතකොට ඒවා තවත් අපි පාවිච්චි කරනවා කොන්දේසි හැටියට අවදානම අවම කර ගැනීමේ ක්‍රමවේදයක් හැටියට. ඒතර උදාහරණයකට අපි කිව්වොත් යම් ආකාරයකට අපිට ණය ලබා දෙන පුද්ගලයෝ හෝ ආයතනයේදී යම් ආකාරයකට ණයට තියෙන සුදුසුකම යම් ප්‍රමාණයකට අපි හිතනවා නම් අඩුයි. එතකොට එහෙම නැත්නම් අපිට ණය ලබා දීමේදී ඒකට ලබා දෙන සුරුකුම යම් ප්‍රමාණයකට කැෂ් නොවන එකක් වගේ වෙන වෙලාවක ඒ වෙලාවට අපේ සමහරවට එහෙනම් කියන්න පුළුවන් ප්‍රයිසින් එක මිල ටිකක් ඉහළ දාන්න. ඒව තමයි කොන්දේසි. මොකද අර තියෙන යම් ආකාරයක ණය අවදානම සුරුකුමක් නිසා එන මෙහෙයුම් අවදානම ඒව අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේද තමයි මෙතනදී අපි අනිත් පැත්තට බලන්නේ. එතකොට එහෙමනම් මේ මිෆඩ් කියන මොඩල් එක හරහා අපි m අකුරයි i අකුරයි f අකුරයි e අකුරයි පාවිච්චි කරන්නත් එතකොට ඒ ටික තවදුරටත් අපි කළමනාකරණය කරන්න කොහොමද කියන එක තමයි මේ ආයතනික ණය ගීම හරහා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක තියෙන වැදගත්කම තියෙන්නේ සමහර වෙලාවට අපෙන් අහන්න පුළුවන් ආයතනික ණය ගීමක් ලබා දෙනකොට මොනවද තියෙන අවදානම්? මෙහෙයුම් අවදානම්, කළමනාකරණ අවදානම්, තාක්ෂණික අවදානම්, වෙළඳපොළ අවදානම්, පරිසර අවදානම්, නීති අවදානම් මේ සියලු දේවල් එනවා. ඒ අවදානම් අවම කර ගන්නට අපි දැන් මොනවද කරන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දි මේ සාකච්ඡා කරන්නේ. ඒ ණය ව්‍යාපෘති. ඒ ණය අයදුම්පත සම්බන්ධයෙන්. ඒක තමයි මේ මිෆඩ් මොඩල් එකේ නැත්නම් ආයතනික ණය ගීම හරහා අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. right. රූප සටහනකට දැම්මොත් ඒක මේ ආකාරයේ MIFERT කියන එක එන්න පටන් ගන්නවා. right. ඒතර අපි දැන් මූලිකවම බලමු. කළමනාකාරීත්වය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලියේදී මොනවද අපි සාකච්ඡා කරන්නේ? එතකොට දැන් මේකෙදි ගොඩක්ම වැදගත් වෙන්නේ අර අපි කලින් සාකච්ඡා කරා හා සමානව දැන් මෙතනදී අපි කල්පනා කරලා බලනවා කවුද මේ ආයතනයේ පිටුපසේ ඉන්නේ? කවුද මේකේ එදිනදා කළමනාකරණ කටයුතු කරන්නේ? කවුද මේ මෙහෙයුම් ක්‍රියාවලිය කරගෙන යන්නේ? දැන් මේ කියන්නේ මොකද්ද? දැන් අපි තනි පුද්ගලයෙක් කියලා ගත්තොත් අපි ගිය සතියේදී සාකච්ඡා කරා. ඒ තනි පුද්ගලයා පිටිපස්සේ ඉන්න සමාජයාගේ භාර්යාව වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්. ඒතර අපිට ඒ දිහා බැලුවහම ඒක සීමිත කොටසක් තමයි එයත් එක්ක ගණන් කරන්නේ. නැත්නම් එයත් එක්ක ව්‍යාපාරය තුල යෙදෙන්නේ. සමාජයට කවුරුත් නැත් තනියම එයා වෙන්න පුළුවන්. නමුත් ආයතනිකට ආවම එහෙම නෙවෙයි. ආයතනයේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉන්න පුළුවන්. ඉහළ කළමනාකාරීත්වය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම කළමනාකාරීත්වය, පහළ කළමනාකාරීත්වය. ඒතර මේ කළමනාකාරීත්වය කරන පුද්ගලයෝ රාශියක් ඉන්න පුළුවන් ආයතනයක. දැන් අපි එහෙමනම් අධ්‍යක්ෂක මණ්ඩලය දැන් ඔම් පහළට ඒගොල්ලන්ගේ හැකියාව, පළපුරුද්ද, දක්ෂතාවය, සුදුසුකම්, විෂයානුබද්ධ දැනුම ඒ හැම එකක්ම අපි සලකලා බලනවා. දැන් උදාහරණයකට අපි හිතුවොත් යම්කිසි ණය නැත්නම් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයා සුසුකම් ලබනවා නම් නැත්නම් දැනට නියුක්ත වෙලා ඉන්නවා නම් අපි හිතමු විනිෂ්පාදන ඒ වගේ කටයුත්තක්. එහෙම නැත්නම් තේ නිෂ්පාදන කටයුත්තක්. ඒ වගේ පුද්ගලයෙක් එනවා 4 star hotel එකක්, 3 star hotel එකක්, 5 star hotel එකක් දාන ව්‍යාපෘතියකට. ඒතර දැන් බැලූ බැලමටම මේ පුද්ගලයන්ගේ සතු දැනුම, ව්‍යාපාර ඥානය, පළපුරුද්ද, අපි කියන සම්බන්ධතා මේ සියලුම දේවල් තියෙන්නේ මෙන්න මේ කියන ශාස්ත්‍රවලට පමණයි. එක්කෝ තේ කර්මාන්තය, එක්කෝ එහෙම නැත්නම් වී කර්මාන්තය, සහල් කර්මාන්තය. එතකොට දැන් ඒගොල්ලෝ ඇවිල්ලා මේ දේ කරනවා නම් අපිට ගැටලුවක් වෙනවා කොහොමද ඒගොල්ලෝ මේක කරන්නේ? මේකට දැනුම පළපුරුද්ද මොකද හොටෙල් එක කරන්න බෑ ඒ විදිහට. එතකොට එතනදි මොකක්ද අපිට එන්නේ? එතනදි question mark එකක් එනවා. question mark එකක් එනවා. මොකද්ද?
කොහොමද මේ කළමනාකරණය නැති දැනුමක් ඇති කරගෙන මේ ව්‍යාපාරය කරන්නේ? මේකේ බිඳවැටීමක් ඇති වුණොත් අපිට කළමනාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න එක. කළමනාකාරීත්වය පිළිබඳ අවධානමක් එන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් අපිට ගොඩක් වැදගත් වෙන්නේ අන්න ඒ කළමනාකාරීත්වය පිළිබඳ ඒ තියෙන අඩුව කොයි විදිහට විකාශනය වෙන්නේ කියලා ඊළඟ ව්‍යාපෘතියට. එතකොට එතන තියෙනවා නම් ගැටලුවක් ඒකේ අවදානමකුත් එතන තියෙනවා නම් ධනාත්මක දෙයක් ඒකේ අවදානම් පාලන ක්‍රියාමාර්ගයක් දෙන්නට පුළුවන්. ඊළඟට තව දෙයක් අප බලනවා මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක. කළමනාකරණයේ ව්‍යුහය කොහොමද තියෙන්නේ? අපි සමහරවිට දකිනවා චාර්මන් ඉන්නවා, මැනේජින් ඩිරෙක්ටර්, බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ඔය විදිහට ඉන්න එක. එහෙම නැත්නම් එතනත් තනි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ගන්න ආකාරයේ තීරණ. දැන් තව අපිට දකින්නට වෙනවා සාමාන්‍යයෙන් টপ ඩවුන් අප්‍රෝච් එකක් විතරක් තියෙන. හැම වෙලේම තීරණ උඩින් ගන්නවා පහළට දානවා. හැබැයි ඒවා තියෙනවා නෑ 15යි උඩයි දෙක සම්බන්ධ කරලා කරන්නේ. තව අපි දකිනවා එක එක ආයතන අපි තුම මේක තුල එක එක කළමනාකරණ අපි ඩිපාර්ට්මන්ට්ස් වෙන වශයෙන් වෙන් කරලා තියෙනවා. එතකොට ඒකදී අපිට බලා ගන්නට පුළුවන් සාමාන්‍ය කොහොමද ඒ ස්පෙෂලායිසේෂන්ස් ඒ විශේෂ දැනුම තියෙන ඒවා එහෙම වෙන් කරලා තියෙන එක හොඳද නරකද? එතකොට එයත් එක්ක තර්ක කරන අනිකුත් ආයතනත් එක්ක බැලුවම කොහොමද කළමනාකරණ ව්‍යුහය යාවත් කාලින වෙලාද? ඉතින් ඒ වගේ දේවල් බලනවා. දැන් ඒකෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. අර මම කිව්වාගේ එක්කෙනෙක් නම් දැන් මේක ABC ප්‍රයිවට් ලිමිටඩ් කියලා උඩින් පෙනුනට ඇතුළට ගියාට පස්සේ ෆැමිලි එකක්ම නම් සියලුම දේවල් කරන්නේ සමහරලාට අර අපි කියන මේ ඩයිවර්සිෆිකේෂන් එක එහෙම නැත්නම් විවිධාංගීකරණ දැනුම සහ කළමනාකරණ හැකියාව ඒව නැති වෙන්න පුළුවන්. දැන් ඒට සාපේක්ෂව තව ආයතනයක් ගත්තොත් ඔක්කොම ඉන්නේ එක්ස්පර්ට්ලා. එහෙම නැත්නම් විවිධ අංශයේ දැන් ලෝයර් කෙනෙක්, මාකටියර් කෙනෙක්, ඇකවුන්ටන්ට් කෙනෙක්, මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක් එහෙම හැදිච්ච එකක් වෙන්න පුළුවන්. ඒතර ඒක ඊට වඩා බෙටර්. අරක තරම් මේ අපි හිතුවොත් පිරිවැටුම එහෙම නැත්නම් අනිත් දේවල් නැති වුණාට මේක ඉහළට යන ආයතනයක් වෙන්න පුළුවන්. මොකද හරි ප්‍රොෆෙෂනල් අපේ භාෂාවෙන් කියනවා. ඒතර ඒව බලනවා අපි කළමනාකාරීත්වයේ ඇඟීමේදී මෙහෙම ක්‍රියාවලිය ඇඟීමේදී ඒව ධනාත්මකද ඍණාත්මකද? ඊළඟට අපි ගත්තොත් තීරණ ගන්න පුද්ගලයා මත ප්‍රවේශ වීමේ හැකියාව access to seniors කියලා කියනවා. දැන් අපිට තේරෙනවා නම් board of directors ලා එහෙම නැත්නම් corporate management එක senior management එක නිකන් කොළඹ ඉඳලා ඔක්කොම තීරණ ගන්නවා implementation එක දෙනවා ඈතට අර පැත්ත මිනිහෙකුට මෙතන එකක් කෝල් එකක් ගන්න ඊමේල් එකක් වලින් එහෙම නැත්නම් අපි මැසේජ් එකකින් මීටින් එකකින් එහෙම නැත්නම් තොරතුරු ලබා ගැනීම තොරතුරු අමිත මොනවා හරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් ක්ලියර් කරගන්න ඒවා අපහසුයි නම් සමහරලාට මේ දැන් අරගොල්ලෝ හිතන දේ නෙවෙයි වෙන්න පුළුවන් මෙහෙ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක නිසා අපි ගොඩක් වෙලාවට අපි පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි දැන් අර ඉහළ කළමනාකාරීත්වයත් එක්ක ඊට අවශ්‍ය කරන ඉන්ටර්කනෙක්ෂන්ස් ටික සම්බන්ධ වීමේ හැකියාවන් ටික පිළිවෙට තියෙනවා. ඒක සමාන ඩොකියුමන්ට් වෙලා තියෙනවා. එතකොට අපි දකිනවා රයිට් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔන්න ඇක්සස් ගත්තා ඩිසිෂන් එක ගත්තා සෝල්ව් කරා. මොකද නැත්තම් වෙන්නේ සමහරවිට දැන් බ්‍රාන්ච් එකකත් අපි දකිනවනේ බැංකුවක ඉන්නකොටනේ. අපි දැන් හෙඩ් ඔෆිස් එකේ නම් තීරණය ගන්න තියෙන්නේ. ඒතොර ඒ තීරණය ගන්න අපිට සෑහෙන වෙලා යනවනම් සමහරවිට බ්‍රාන්ච් එකේ ඉඳලා අපිට ඒ තීරණය දෙන්න බෑ. මොකද අපිට හැකියාවකුත් නැහැ ඒක දෙන්න. ඒක අදාළ පුද්ගලයා අපිට ලබා ගැනීම හැකියාවකුත් නැත්තම් අතනදී අපිට තියෙන කස්ටමර් සර්විස් එක නැත්තම් එතනදී අපි අනිත් පැත්තෙන් තියෙන අවදානම කළමනාකරණය කර ගැනීම හැකියාව සමන් නැති වෙන්න පුළුවන්. පොඩි උදාහරණයක් කිව්වොත් අපි හිතමු ඉන්ෂුරන්ස් එකක් ඩිව් වෙනවා. දැන් අද දවස තුල ඉන්ෂුරන්ස් එක කරගන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක කරගත්තේ නැත්තම් ඊට වඩා ලොකු හානියක් වෙන්න පුළුවන්. යම්කිසි හානියක් වුණාම ව්‍යාපාරයට. ඒතර දැන් ඒක කරන්න කස්ටමර් සල්ලි දැම්මොත් ඔයාලට කරන්න පුළුවන්. ඒක තමයි මැනේජර් කෙනෙකුට කරන්න පුළුවන්. තව ටිකක් ඉහළට ගියොත් සමහරලාට කරන්න පුළුවන්. හරි කරන්ට් account එක OD කරලා හරි ඉන්ෂුරන්ස් ප්‍රීමියම් පේ කරන එක කරන්න පුළුවන්. තව ටිකක් ඉහළට ගියොත් එimhe ලෝන් එක ඩෙබිට් කරලා ලෝන් එකට මේව කරලා කරන්න පුළුවන් තව එක. ඒ වගේ එක එක ලෙවල් එකේ තමයි ඔතොරිටි එක තියෙන්නේ කියලා හිතමු. දැන් අපිට දැන් ඉහළ අපිට කළමනාකරණය එහෙම නැත්නම් කන්ටැක්ට් කරගන්න බැරි නම් එහෙම නැත්නම් මේක සෙට් ගයිඩ්ලයින්ස් වල නැත්නම් ඉන්ෂුරන්ස් එකක් ඩිව් වෙනකොට
NPL ෆැසිලිටි එකක් නම් කොහොමද කරන්නේ? රෙගියුලර් ෆැසිලිටි එකක් නම් කොහොමද කරන්නේ? ඒතකොට ඒකට කරන්න තියෙන ડોකියුමන්ට් එක මෙතන නැත්තම්. එහෙම නැත්තම් තියෙන ડોකියුමන්ට් එකේ හැටියට කළමනාකරුට කරන්න පුළුවන් මෙච්චර නම්. එයාට ඉහළ කළමනාකාරීත්වය කතා කරලා උත්තරයක් ගන්න බැරි නම් මොකද වෙන්නේ? එක්කෝ එතන ඉන්ෂුරන්ස් එක රිනිව් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රිනිව් නොකරන නිසා සබ්සික්වෙන්ට්ලි මොනවා හරි තව එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඕක මම කියන්නේ බැංකුවකට ගත්තේ පැහැදිලි කර ගැනීම සඳහා. අපි හිතමු ආයතනයකට ගියොත් ව්‍යාපාරයට ගියොත් මේක ලොකුට බලපාන්න පුළුවන්. මොකද ප්‍රාදේශීයව මෙයා ඒක මෙහෙවීමේ කටයුතු කරනකොට ඒ සම්බන්ධයෙන් වෙනත් දේවල් සෑහෙන බලපාන්න පුළුවන්. තරගකාරීත්වයට මුහුණ දීමේ නොහැකියාවක් තියෙනවා. යාර ප්‍රාදේශීයක ඉඳලා මෙහෙම උත්තරයක් එන්න පුළුවන්. right? එතකොට ඒකට තව කල් යනවා නම් අලුත් ඕඩර් එකක් එනවා. ඒ ඕඩර් එක මට කරගන්න මට සෑහෙන කාලයක් යනවා. මොකද මට ඕඩර්ස් එන්නේ නැහැ. මට තීරණ ගන්න පුද්ගලයන්ගෙන් මට ඒ සඳහා මට ප්‍රවේශ වෙන්න බෑ. එතකොට ඒ ඕඩර් එක තව මගේ කම්පියුටර් කෙනෙක් කරගෙන කළත් ඉවර කරන්න පුළුවන්. ඒතර ඒක තමයි මේ පැහැදිලි කරන්නේ තීරණ ගැනීමේ පුද්ගලයන් මත ප්‍රවේශ වීම හැකියාව. දැන් මම මේ පැහැදිලි කරන්නේ අපිට කිව්වොත් එකපාර රයිට් මෙහෙමයි ආයතනික ණයගීම යටතේ කළමනාකරන මෙහෙයුම් ක්‍රියාවලිය නැත්නම් කළමනාකරන හා මෙහෙයුම් ක්‍රියාවලිය ඇඟීමේ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද විස්තර කරන්න. එතකොට මෙන්න මේ 1 2 3 4 5 6 ලියන්න ඕනේ. ඒ එකත් පොඩි විස්තර කිරීමක් කරන්න කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. මොකද ලකුණු 5ක ප්‍රශ්නයක්. සමහරට චෙක් ලිස්ට් එක අහලා නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තවදුරටත් විග්‍රහ කරන්න කිව්වොත් මෙන්න අපි මේ කරන විග්‍රහය තමයි මේ සාකච්ඡා කරන්නේ. උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට කළමනාකාරීත්වය ඇති හැකියාව. ඒ මොකක්ද? දැන් ඕනම ආයතනයක විෂන් මිෂන් ඔබ්ජෙක්ටිව්ස් ප්ලෑන්ස් ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තිබුණාට ඊළඟට ඒ ස්ට්‍රැටජිස් කොහොමද ඉම්ප්ලිමන්ට් කරන්නේ? ඒ ස්ට්‍රැටජි ඉම්ප්ලිමන්ටේෂන් එකේදී මේගොල්ලන්ට පුළුවන් ද බැරිද? දැන් අපි කිව්වොත් මේ ව්‍යාපාරය ඊළඟ අවුරුදු 2 හෝ 3 ඇතුළත තවත් රටවල් 2කට හෝ 3කට අපි එක්ස්පෑන්ඩ් කරලා ඒකේ මාකට් ෂෙයා මේ විදිහට මේවා කරගෙන එතකොට යම් ආකාරයකට අපේ ආදායම දැන් තියෙන එක විවිධාංගීකරණය වෙන විදිහට ඩයිවර්සිෆයි කරගන්න විදිහට කරන්න කියන එක තමයි අපේ next 3 years strategy එක. ඒතකොට ඒකට දක්ෂතාවය තියෙනවද මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳන් පහළට? කළමනාකාරීත්වයට. ඒ ඉන්න සෙක්ෂන් වල ඉන්න අයට. එතකොට දැන් අපේ ස්ට්‍රැටජි එක තමයි මේ විදිහට අපි ඩයිවර්සිෆයි වෙන්න ඕනේ. නැත්තම් මේ විදිහේ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් අපි යන්න ඕනේ. දැන් ඉන්න වෙස්ටර්න් ප්‍රොවින්ස් නම් අපි මුළු රටටම අපි ආයුතුව තියෙනවා. ඒතර ඒක කල හැකිද නැද්ද මේ ඉන්න කළමනාකාරීත්වයට? ඒක තමයි අපි පර්ෆෝමන්ස් හැටියට බලන්නේ. මාසිකව නැත්නම් කාර්තුවකට අවුරුද්දකට අපේ ලාභදායකත්වය කොහොමද, ද්‍රවශීලතාවය කොහොමද, පිරිවැටුම කොහොමද, ප්‍රොවිෂන් එක කොහොමද කිය අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? right. එතකොට පස්වෙනි එක පරිසර තත්ත්වයේ වෙන වෙනස් වීම. කොහොමද මැනේජ්මන්ට් එක සංවේදී? කොච්චර සෙන්සිටිව්ද මේ කියන මැනේජ්මන්ට් එක? එන්වයරන්මන්ටල් චේන්ජස් වලට. උදාහරණයකට දැන් මේ දවස්වල ගත්තොත් පැන්ඩමික් එක ගැන කතා කරනවා. මේ දවස්වල අපි කතා කරොත් එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් එකක් ගැන. ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් එකක් ගැන. එතන දේශීය අමුද්‍රව්‍ය දේශීය ව්‍යවසායකයන් ගැන තමයි මේ දවස්වල අපි කතා වෙන්නේ. ඒ වගේම කතා වෙනවා අපි පොඩක් IT සයිඩ් එකේ ගැන පුළුවන් තරම් ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණයත් එක්ක අපි කොහොමද බැඳිලා අපේ දේවල් කරන්නේ. ඒක තමයි දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල අපේ ආණ්ඩුවේ එහෙම නැත්නම් ඒ අයගේ තියෙන ફોකස් එක. ඒතර ඒ වගේ ඒවාට අපි කොච්චර සංවේදීද? දැන් අපි මෙතන ඉඳලා නෑ ඒගොල්ලෝ මොනවා කිව්වත් අපිට කමක් නෑ අපි මෙන්න මේකයි කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා සමාජලාට දැන් ආණ්ඩුවෙන් කියනවා රයිට් මෙන්න මේ විදිහට පැචස් වලට වැඩ කරන්න, ක්වොරන්ටයින් රූල්ස් ෆලෝ කරන්න, රයිට්? එතකොට මේ විදිහට කොටසක් ගෙදර තියන්න, නැත්නම් මෙන්න මේ විදිහට පඩි නඩි ගෙවන්න. දැන් ඕවා තමයි පරිසරයේ සිද්ධ වෙන දේවල්. දැන් අපි ඒක මොකුත් බලන්නේ නෑ අපේ ටික මෙහෙම විය යුතුයි මෙහෙමයි. අපි දැන් සමහර වෙලාවට දැන් අපි අපිට පුළුවන් අපේ මෙහෙමයි කියලා අපි යම් ආකාරයකට කරගෙන යන්න බලනවා. ස්ටබර්න් ඩිසිෂන්ස් වලට යනවා. අද තීරණ වල ඉන්න. ඒක ගැටලුවක්. මොකද ඒක වෙන අය වෙන විදිහට නිර්වචනය කරන්න පුළුවන්. ඒක නිසා අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ව්‍යාපාරයේ ඉදිරිය
කඩා වැටීමක් වෙන්න පුළුවන් මෙහෙම නතර විකිරීමක් වෙන්න පුළුවන් ගොඩක් දේවල් වෙන්න. අන්තිම එක අර්බුද සඳහා ක්‍රයිසිස් මැනේජ්මන්ට් එක. අර්බුද හැටියට මුහුණ දීමේ හැකියාව කොහොමද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මීට කලින් එහෙම නැත්නම් අද එහෙම නැත්නම් ඉදිරිය ගත්තත් යම් කිසි ව්‍යාපාරයක් තුළ ආයතනයක් තුළ එන්න පුළුවන් අර්බුද. සේවක අර්බුදයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන වගේ මොනවා හරි සිස්ටම් බ්‍රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රෝඩ් එකක් වෙන්න පුළුවන්. වංචාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ව්‍යාපාරයක් තුළ සිදුවිය හැකියි. ඒතර ඒ වගේ වුණාම කොහොමද මේ ක්‍රයිසිස් එක මැනේජ් කරන්න මේගොල්ලන්ට පුළුවන්? අවශ්‍ය එක්ස්පීරියන්ස් එක, සම්බන්ධතා, මූල්‍යමය හැකියාවන්, එහෙම නැත්නම් අපි ඔය කියනවා තවත් කළමනාකරණ හැකියාවන් තියෙනවද තිබුණාද? කලින් කොහොමද ඒව හැන්ඩල් කරේ? ඒක නිසා කොච්චර ඉක්මනට ආණ්ඩුවක් හරි මේ ආයතනයක් නැගිට්ටද? දැන් මේ දවස්වල හොඳටම හොඳයි. මොකක්ද? මේ දවස්වල මේ පැන්ඩමික් එක COVID-19 ඊට කලින් පාස්කු ඔය එක දිගට ආපුවා. ඇබිල්ල මොකද උනේ? එහෙම වෙනකොට ආයතනයක් දැන් අපි හිතමු මේ වෙලාවේ ලොකු ක්‍රයිසිස් එකක් අපි ඉන්නේ නේ. අපි කොහොමද ලෝන් ගෙවන්නේ? අපි කොහොමද ඔපරේෂන් කරන්නේ? අපි කොහොමද සේවකයන් ගෙන්නවලා අරගෙන යන්නේ? අපි කොහොමද පරිසරයේ නැත්තම් තරංගකාරීත්වයට මුහුණ දෙන්නේ? අපි කොහොමද කස්ටමර්ස්ලාට සර්විස් එක දෙන්නේ? දැන් අපි ක්‍රයිසිස් එක. මෙච්චර කල් අපි කරේ මෙතන ලස්සනට අපේ හෝටල් එක තියෙනවා, කට්ටිය එනවා, කනවා බොනවා යනවා, පාකින් හරි ලස්සනට තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. කස්ටමර්ස්ලා එන්නේ නැහැ. දැන් අපි බලනවා කොහොමද අපි නිෂ්පාදනයක් කරලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට ඩිලිවර් කරන්නේ? කොහොමද මම පේමන්ට් මෙකනිසම් එකක් හදන්නේ ඔන්ලයින් යන්නේ? කොහොමද මම වෙබ් පේජ් එකක් හදලා මම තවත් කස්ටමර්ස්ලා වැඩි කරන්නේ? එතකොට මගේ සේවකයෝ ගත්තොත් මම කොහොමද කොටසක් ගෙදර තියලා වැඩ කරන්නේ? කොටසක් මෙහි තියලා වැඩ කරන්නේ මම කොහොමද? මම කොහොමද මගේ මේ ව්‍යාපාරය තුළ ප්‍රොසෙසිං එක කරන්නේ? ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අවුට්ලට් 6ක් තිබ්බා. අවුට්ලට් 6ෙම කිචන් 6ක් තිබ්බා. කලින් දැන් සමහරට මට ඒක කරන්න බෑ. මේ වියදමත් එක්ක සමහරට මට පුළුවන් වෙයි ඔය 6 එක තැනක කිචන් එක තියාගෙන එතනට වැඩිපුර සෙනඟ දාගෙන එතනදී අනිකුත් පහසුකම් සපයලා එතනින් කරලා අනිත් එකට බෙදලා දාන්න. අර වේ සමහරට මට අඩු කරන්නත් එයි මේ මෙච්චර කාලෙ තිබ්බ වර්ගාඩි 600යි නම් වර්ගාඩි 1200 300 නම් වර්ගාඩි 600කට භාගයකට රෙන්ට් එක අඩු කරගන්න. මොකද දැන් මට තියෙන කොස්ට් එක අඩු කරගැනීමේ ප්‍රශ්නයක්. දැන් තව කොටසක් තියෙනවා ගෙවල් වල ඉඳන් වැඩ කරනවා කොහොමද කරන්නේ? ඒක නිකන් වැඩ කරන්න බෑ. මම නෙට්වර්ක් සපෝට් එකයි IT සපෝට් එකක් දීලා කොහොම හරි ඒ දේ කරන්න මට. දැන් මේ අර්බුදයට කොහොමද මුහුණ දෙන්නේ? මේකට බැරි වෙච්ච අය සමහර කඩම් වැටලා ඉන්නවාද? ඒ කියන්නේ වෙනස්ුන් නැති පුද්ගලයන්ට මේ දේ කරගෙන යන්න බෑ. ඒතකොට ඒ වගේ අපි බලනවා රයිට් අතීතේ කොහොමද මේගොල්ලන්ට ආපු අර්බුද මොනවද? ඒ අර්බුදවල කොහොමද මුහුණ දෙන්නේ? ඒකෙන් කොහොමද මේගොල්ලෝ නැගිටලා ආවේ? අන්න ඒව තමයි මේ කළමනාකරණ මෙහෙයුම් ක්‍රියාවලිය කියන එක යටතේ අපි තවදුරටත් සාකච්ඡා කරන්න. එතකොට දැන් අපි කිව්වා නිෆට් කියලා මොඩල් එකෙන් ආයතනය ගැන යම් දුරට විශ්ලේෂණයක් කරනවා. පළවෙනි අකුර M අකුර. කළමනාකරණය මෙහෙයුම්. මැනේජ්මන්ට් ඇන්ඩ් ඔපරේෂන්. එතකොට ඒකේ පුද්ගලයෝ, පද්ධතීන්, ක්‍රියාවලීන් ඒ සියලු දේවල් කළමනාකරණය කිරීමේ හැකියාව තියනවද මේ කියන පුද්ගලයන්ට? ඒක තමයි මෙන්න මේ කාරණා හයක් යටතේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මම කියනගේ තමයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොහොමද කළමනාකරණ ඇඟීමක් ඔබ කරන්නේ? මෙන්න මේ කියන ක්‍රමවේදය හරහා. මේ 6 ලියන්න පුළුවන් 6ට එක එක උදාහරණයක් එක ලයින් එකකින් මේක තවදුරටත් විස්තර කිරීමක් කරන්න ඕනේ. right. මොනවා හරි ගැටලු තියෙනවද? තවදුරටත් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ තව මොනවා හරි යෝජනා මේක තව මොනවද මේකේ තේරෙන්නේ නැත්නම් මොනවද ඕගොල්ලෝ හිතන විදිහට මේ කළමනාකරණ ඇඟීම කළමනාකරණ එහෙම නැත්නම් මෙහෙයුම් ඇඟීම කියලා අපි තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න ඊළඟ අකුරට යන්න කලින්.
මොනවද තියෙන්නේ? පැහැදිලිද? සුජිත්, නිමේෂා, හරින්දි? පැහැදිලිද? ප්‍රශ්නයක් ආවොත් ලියා ගන්න පුළුවන්ද අපිට? අද නේද ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පේපර් එක? අපේ සමහර අය මං හිතන්නේ මේ විදිහට මේ ලැහැත්තිත් එනවා ඇති. මේ සාකච්ඡා කරපේ ක්ලියර්? තවදුරටත් ඔයගොල්ලන්ගේ පැහැදිලි සර්. රයිට් හරින්දි? සුජිත් මොකක්ද මේ කියවලා තියෙනවද? ස්පීක් එකේ කියවලා තියෙනවා සුජිත්. මොනවද සුජිත් කියන්න ගියාද? right මම හිතනවා පැහැදිලි ඇති කියලා මොනවා හරි නැති වුණොත් කියන්න මොකද මේක අමාරු නැහැ. නමුත් අපි එකම දේ අර හරියට ඒක දාගන්න ඕනේ. මොකද සමහර වෙලාවට thank you උපේක්ෂා මේ අපිට ඒක හරියට දාගන්න ඕනේ concept එක. මොකද සමහර වෙලාවට අර ලකුණු පහක ප්‍රශ්නයකට අපිට එනකොට අපි ඒක පුළුවන් තරම් මේ උත්තරයක් හදාගෙන අපි ඉදිරියට යා යුතු නිසා. thank you සුජිත්. right අපි ඊළඟ එකට ගියොත් කර්මාන්ත හා වෙළඳපොළ. කර්මාන්ත සහ වෙළඳපොළ ආයතනික ණයගැනීම යටතේදී අපි සාකච්ඡා කරන්න යනවා කර්මාන්ත සහ වෙළඳපොළ කියන්නේ. ඒතර මේකත් ගොඩාක් වැදගත් වටිනාකමක් තියෙන දෙයක්. මොකද්ද මේ ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් මාකට්? ඒ කියන්නේ අපි අපේ ණයලාභියා එහෙම නැත්නම් ආයතනය එයා ඉන්න ව්‍යාපාරය, එයා ඉන්න වෙළඳපොළ, එයා ඉන්න ශේෂ්ත්‍රය කොයිතරම් දුරට අපිට වැදගත් වෙනවද කියලා. දැන් අපි එක එක අරගෙන බලමු. දැන් ගොඩක් සමහරලාට අපිට වෙළඳපොළ ඇඟීමකදී මේ කරුණු සාකච්ඡා කරන්න වෙන සිද්ධිය නිසා. එතකොට කර්මාන්තය මගින් වන ආර්ථිකමය බලපෑම හරිම වැදගත් දෙයක්. දැන් උදාහරණයකට යම්කිසි පාරිභෝගිකයෙක් ආයතනයක් අපෙන් ණය ගන්න දෙනකොට අපි බලනවා මේ කර්මාන්තය තුලින් අපේ ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද. උදාහරණයක් අපි ගමු. දැන් මේ දවස්වල නම් යම්කිසි දෙයක් නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදිතය වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා යොමු කරන ආයතනයක් ගත්තොත් ඒ මගින් විශාල ප්‍රමාණයේ බලපෑමක් ආර්ථිකයට කරනවා. ඇයි? ඒ තමයි ඩොලර්ස් හැටියට ගත්තොත් බැලන්ස් ඔෆ් පේමන්ට් එක මැනේජ් කරන්න, එක්ස්පෝර්ට්ස් ප්‍රොමෝට් කරන්න අපිට ප්‍රයෝජනයක් එතනදී තියෙනවා. හැබැයි අපි ඒ ගමන්ම සාකච්ඡා කරුවොත් තවත් ආයතනයක් තියෙනවා. දැන් බහුතරයක් කරන්නේ චීනෙන් වෙන්න පුළුවන්, තවත් රටකින් වෙන්න පුළුවන්, මොන හරි දෙයක් ආනයනය කරලා විකුණනවා. වැලියු ඇඩිෂන් එකකුත් නැහැ. එනවා විකුණනවා, ගේනවා විකුණනවා. එතකොට දැන් ඒ වෙලාවේදී ආර්ථිකයට ඇත්තටම බලපෑම නෙගටිව්. ඇයි? ඉම්පෝට් කරන්න පුළුවන් එයා LC රිටයර් කරන්න වෙනවා. BP මොනවා හරි බේසිස් එකකට සල්ලි පිටරට යවනවා. අපිට වාහන කියලා හිතන්නකෝ. ඉම්පෝට් ඇන්ඩ් සේල්. වැලියුේෂන් එකක් නේ. දැන් එතකොට ඒ ව්‍යාපාර දෙකක්. දැන් ඔයගොල්ලන්ගේ අතට ආවොත් එක්කෙනෙක් ඉන්නවා අපි රබර් එක ගමු උදාහරණයකට. රබර් මොනවා හරි දෙයක් රිලේටඩ් එකක් කරනවා. වැලියුේෂන් එකක්. රබර් ග්ලව්ස් වෙන්න පුළුවන්. ඒතර ඒ රබර් පාවිච්චි කරලා අගේ වැඩි කරලා අපි යවනවා සමහරට රට. එහෙම නැත්නම් මෙඩිකල් ඉක්විප්මන්ට්, මෙඩිකල් ගියර්, ඇඳුම් පැළඳුම්. ඒතර ඒ වහින්ස වෙළඳපොළක් හැදෙනවා. ආදායමක් වෙන ඩොලර්ස් හැටියට අපිට එනවා. අනිත් පැත්තේ වාහන ගෙන්නන තව එක. ඒතර ওই දෙකම අපේ මේසෙ උඩ තියෙනවා නම් මේ වෙලාවේ එක ව්‍යාපාරයකින් ආර්ථිකයට ධනාත්මක. ඇයි? ඩොලර් ඉන්ෆ්ලෝ. අනිත් එකෙන් ඩොලර් අවුට්ෆ්ලෝ. ඒතර මේ වෙලාවේ අපි බැලුවටම ආර්ථිකමය පැත්තෙන් නෙගටිව් එකක්. ආර්ථිකමය පැත්තෙන් නෙගටිව්. අනිත් පැත්තෙන් පොසිටිව්. ඒතර අන්න ඒකයි මේ කියන්නේ ආර්ථිකයට කොහොමද මේක බලපාන්නේ. ඊළඟට තමයි ඒ අදාළ කර්මාන්තයේ ඉන්ඩස්ට්‍රි එකේ වෙළඳපොලේ මොකද්ද growth එක. එහෙම නැත්නම් growth rate එක. ඒක
අපේ රටට සාපේක්ෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකෙට සාපේක්ෂ වෙන්න පුළුවන්. දැන් ඒව අපිට වැදගත් වෙනවා. දැන් අපි බැලුවොත් සමහර වෙලාවට සමහර ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා. සමහර වෙළඳපළවල් අපි කියන කොන්ට්‍රැක්ට් වෙනවා. ඒකම වර්ධනය වෙන්නේ නැහැ. ඒකට මිනිස්සු අඩුයි. ඒක එන්නේ චුටක් අනිත් පැත්තට යනවා. දැන් අපි නිකන් හිතන්න කමියුනිකේෂන් ටෙක්නොලොජි එක ගත්තොත් ඩිජිටල් ඇනලොග් එක කාලයක් තිබ්බ ඇනලොග් තමයි හැමතැනම නේ. දැන් මොකද වෙන්නේ? ඇනලොග් නිකන් දැන් ඩයින්. ඇනලොග් කම්පැනි එකක් අපිට හොයාගන්නත් නැහැ. දැන් ඔක්කොම කතා කරන ඩිජිටල් 3G 4G 5G. ඒතර දැන් අපි මොකද කරන්නේ? දැන් අපි යම්කිසි වෙළඳපොළ අධ්‍යා දකින්නවනම් දැන් ඒතර ඩිජිටල් ටෙක්නොලොජි එකේ තියෙන එකකුයි ඇනලොග් ටෙක්නොලොජි එකේ තියෙන එකකුයි ගත්තාම ඇනලොග් පැත්තට දැන් අපි එක්ස්පෝස් වෙලා වැඩක් නැහැ. ඒක ඉදිරියට යන මාකට් එකක් නෙවෙයි. ලංකාව ලෝකයේ තුල. අපි දැනගන්න ඕනේ මොකද්ද දැන් මේ ක්‍රියාදාමය. ඒ අනුව තමයි අපේ තීරණ නැත්නම් අපේ අවදානම නැත්නම් අපේ රිස්ක් ඇපටයිට් එක අඩු හෝ වැඩි වෙන්නේ. ඊළඟට තමයි රාජ්‍ය ප්‍රතිපත්ති. දැන් අර කියපු උදාහරණයක් ගත්ත හැකි. දැන් දේශීය කර්මාන්තවලට අපනයන ශාස්ත්‍රීය සමහර දේවල්ට අගේ දාමේ වැඩි කරන දේවල් වලට තොරතුරු තාක්ෂණය සඳහා තියෙන දේවල් වලට දැන් මේ වෙලාවේ මොකද වෙන්නේ? රාජ්‍ය අනුග්‍රහය වැඩි. ඒකට අපිට ඉන්සෙන්ටිව්ස් එනවා, ටැක්ස් කන්සෙෂන්ස් තියෙනවා, රිබේට් තියෙනවා, රයිට්? ගොඩක් දේවල් හම්බ වෙනවා. ඒතර ඒක අපිට වටිනවා. ඇයි? ඒතර අපි දන්නවා රයිට් එහෙම දේවල් එනකොට මෙයාට වර්ධනය වීම. සේල්ස් වැඩි කරගන්න. තියෙන හැකියාව වැඩි වෙනවා. ඒකම තමයි අනිත් පැත්ත. රාජ්‍ය අනුග්‍රහය අඩු වෙනවා නම් දැන් අපිට පොලිතින් තහනම් කරන්න හදනවා. imports on vehicles කාලයකට කරන්නේ නැහැ. ඒ රාජ්‍ය අනුග්‍රහය ඍණාත්මකයි. ඒතර අපි දැනගන්න right එහෙමනම් are we to expose? no. තියෙන ටික පොඩ්ඩක් බැලන්ස් කරගෙන යනවා ඇරෙන්න අපිට එතනදී අයුද්ධයක් කළ හැකියාවක් නැත. තාක්ෂණ මට්ටම් යාවත් කාලීන. ඒ කියන්නේ up to date technology කියලා අපි කියනවා. හරිම වැදගත්. ඒ කියන්නේ දැන් අපි හිතුවට සමහර වෙලාවට micro level, small medium level yes අපිට පුළුවන්. හැබැයි ඒව චුට්ට උඩට එනකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ compete කරන්න වෙනවා එහා සමාන අනිකුත් ආයතනත් එක්ක. දැන් ඒගොල්ලෝ තාක්ෂණික මට්ටමේ යාවත් කාලීන වෙනකොට අපි ඊට වඩා පහළ නම් ඉන්නේ. අපේ ණයලාභියා. එතකොට අපිට කවදා හරි ගැටලුවක් වෙනවා. printing industry එක ගත්තොත් සමහරට ටික කාලයකට කලින් ඩිජිටල් අපි හිතලවත් තිබුණේ නැහැ නේ. ඇත්තටම ගත්තොත් අපි ගිහිල්ලා ස්ටුඩියෝ එකකට ගිහිල්ලා පැය ගාණක් ඉඳලා මේ අරගෙන ෆොටෝ එක අරගෙන ඉතින් ඒක තමයි ඒ කාලේ තිබ්බ ලොකුම දේ නේ. හරි. ඊට පස්සේ මතක නම් ඔයගලන්ට අර ෆිල්ම් රෝල්ස් කියලා જાතියක් එනවා. ඒතකොට ඒක අරගෙන මොකද කරන්නේ? ඒක අපි සුද්ධ කරනවා හදිසියෙක මොනාර ගැටලුවක් තිබ්බොත් ෆොටෝස් ටික ඔක්කොම නැහැ. ලොකු ප්‍රශ්න ටික. කොහොම තමයි අපි විකාශනය වෙන්නේ. අද මොකද වෙන්නේ? අද ඔක්කොම ඩිජිටල්. එතකොට ඒ වෙලාවෙම පෙන් ඩ්‍රයිව් එකකින්ද අපි හිතමු කම්පියුටර් ටු කම්පියුටර්ද එඩිටින්ද රයිට්? දැන් අර අපි වෙඩින් එකක් ගත්තොත් සමහරලාට ඉස්සර ෆොටෝ 20යි 30යි 50න් ඉවරයි. දැන් 5000කට වැඩි ගන්න පුළුවන් අපිට. ඇයි? එකපාර ගන්නවා, එඩිට් කරනවා, ආයෙ පෙන්නනවා රයිට්? දැන් එතකොට අපි සම වෙඩින් එකකට ගියාට පස්සේ අපිට ඇවිල්ලා යනකොට අපිට ෆොටෝ එකක් හම්බ වෙනවා. හරි මේ ඔක්කොම අලුත් තාක්ෂණයක් එක්ක ගිය දේවල්. දැන් එතකොට දැන් ඒ කාලේ ෆොටෝග්‍රැෆර් සහ අද ෆොටෝග්‍රැෆර් කියලා අපි ඕගොල්ලෝ සාකච්ඡා කරන්න ගියොත් ස්ටුඩියෝ එකක තියෙන මෙන්න මේ ටෙක්නොලොජි එකත් එක්ක කිව්වොත් සමහරට අපි බලන්නේවත් නැහැ. මහත් ඕක නම් හරියන රස්සාවක් නෙවෙයි මෙන්න මෙහෙම කරන්න. කලර් ලැබ් එකක් ගන්න, ඩිජිටල් කලර් ලැබ් එකක් ගන්න. මොකද මිනිස්සු ඉස්සර වගේ මේ ඇවිල්ලා මේ තප්පර 15න් 20න් ෆොටෝ එකක් කරලා යන්නයි එන්නේ. ඕම දිල් තව සතියකින් දෙනකොට ප්ලේන් එක ගිහිල්ලා තියෙනවා. කොහොම තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ මම මේ උදාහරණ ගත්ත printing industry එකේ, photo industry එකේ. තාක්ෂණික මට්ටම් අපි අරන්ද තියෙන්නේ. එතකොට ඔය කියන industry එකේට අදාළ තාක්ෂණය up to date. ඊළඟට ආයතනයේ දරන වෙළඳපළ පංගුව මොකක්ද ඒ කියන්නේ? ඒ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ මොකද්ද මාකට් ෂෙයා එක? ඇයි ඒක වැදගත් වෙන්නේ? ආයතනයේ වෙළඳපළ ඇයි වැදගත් වෙන්නේ? ඇයි වැදගත් වෙන්නේ?
එතකොට දැන් එහෙම වැදගත් වෙන්න හේතුවක් තමයි දැන් අපි දකිනවා එක්කෝ අපි හිතමුකෝ ඉහළම තලයට ආවා කියලා. දැන් යාවිලා නම්බර් 1 මාකට් ෂෙයාර් එක යාම තමයි මොනොපොලි එකක්. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක අපි ණය ගනුදෙනු කරනකොට සමහරවිට අපිට රිස්ක් එකක් ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද ඇයි? එයා තමයි ප්‍රයිස් එක සෙට් කරන්නේ. එතකොට සමහරවිට කාරක ප්‍රාග්ධනයට වගේ තමයි යාට ගොඩක් වෙලාට ණය අවශ්‍ය වෙන්නේ. මොකද මේ මාකට් එක තව ග්‍රෝ වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධන පැත්තේ. යාට තියෙන මාකට් එකට කාර්ක ප්‍රාග්ධන මට්ටමින් ලබා දෙන්න. එතකොට ණය නිපැයුම මොකද්ද කියලා තීරණය කරන්න. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තක් තමයි දැන් මෙයා උඩම ඉන්නවා. හැබැයි උඩරිම කරන මොනවා හරි මොහතක ආපහු උඩක් නෙවෙයි තියෙන්නේ. පහළට වැටෙන්න පුළුවන්. මොකද යට ඉන්න කෙනෙක් ඒ මොනොපොලි එකට එන්න පුළුවන්. ඒතර ඒක ඔළුවේ තියාගෙන තමයි අපි එක්ස්පෝෂර් එක අපි නෑ දැන් දීලා ඇති මෙයාට. ඒ වඩා එක්ස්පෝෂර් වෙන්න හොඳ නෑ මෙන්න මේ ප්‍රොඩක්ට් එකට. මේ සර්විස් එකට. මොකද පුද්ගලයන්ගේ පැත්තෙන් රජයේ පැත්තෙන් යම් දේවල් එන්න පුළුවන්. ඒකට ඒ හිතන ආයතනයක් ගන්න වෙළඳපළ පංගුව වැඩි වුණත් අපිට ගැටලුවක්. ඒක ධනාත්මකවත් ඍණාත්මකවත් අපි විශ්ලේෂණය කරගන්න. අඩුයි නම් අපි බලනවා මෙයා ඇත්තටම টপ 5 නෑ টপ 10 උත් නෑ টপ 15 උත් නෑ. එහෙමනම් අපි එතෙන්ට ආව යුතුද? මොකද අපේ රිස්ක් ඇපටයිට් එකයි අතන ආයතන වෙළඳපළ පංගුවයිත් එක්ක බැලුවහම මෙයා පළවෙනි C එකවත් නැත්තම් සමහරට අපිට හිතන්න පුළුවන් එහෙමනම් මොකටද අපි ඉච්චර දුර ගිහිල්ලා ඒ වගේ කෙනෙක් ෆන් කරන්නේ? ඊට වඩා අපි වෙනම අපේ ටාගට් එක පළවෙනි 30 නැත්තම් 40 තමයි අපි ටාගට් කරන්නේ. පැහැදිලිද? එතකොට මේ මාකට් ෂෙයාර් එකත් අපිට වැදගත් වෙනවා. අපි ඇත්තට මාකට් ෂෙයාර් එක වගේම ෂෙයාර් එකේ growth එක ඒකත් වැදගත්. දැන් උදාහරණයකට ගත්තොත් අපි යම්කිසි ආයතනයක් තියෙනවා ඒ ආයතනයේ ෂෙයාර් එක එහෙම නැත්නම් මාකට් ෂෙයාර් එක grow කරන්න. දැන් මේ අවුරුද්දේ 3යි 4 ඔහොම වැඩි වෙමින් යන තත්ත්වයක් නම් අපි බලනවා. මොකද ඉන්ඩස්ට්‍රිය grow වෙනකොට මෙයා grow වෙන්නේ නැත්නම් එතන ගැටලුවක්. ඉන්ඩස්ට්‍රි එකට වඩා වැඩි වේගෙන් මෙයා grow වෙනවා නම් ඒක හොඳයි. හැබැයි අපි ඒක සස්ටේනබල්ද බලනවා. එතකොට ඉන්ඩස්ට්‍රි grow වෙන්නෙත් නැහැ, මෙයා grow වෙන්නෙත් නැහැ. එහෙමනම් ඒත් බලනවා right. අපි ඒක කොච්චර කාලයකටද යන්නේ? එහෙමනම් ගොඩක් වෙලාවට අපි කාර්ක ප්‍රාග්ධන වගේ දේවල් වලින් අපිට මෙයාව තවදුරටත් ඉදිරියට අරගෙන යන්න පුළුවන් නේද? එතකොට ණය නිපැයුම් සහ ණය සැපයන්නේ කුමටද කියන්නේ තීරණය කරන්න පුළුවන්. ඒක තමයි මාකට් ෂෙයාර් එක වැදගත් වෙන්නේ. ඒ වගේම මාකට් growth එක වැදගත් වෙන්නේ. ඊළඟට තමයි නිපැයුම් ධාරිතාව. ඒ කියන්නේ නිෂ්පාදන ධාරිතාව. කොච්චරක් මෙයාට කරන්න පුළුවන්. කොච්චරක් මෙයාට කරන්න පුළුවන්ද? දැන් එතනදී අපි හිතමු මෙයාගේ ඉන්ස්ටෝල් කැපැසිටි එක නිෂ්පාදන ධාරිතාව සම්පූර්ණ 100%යි. නමුත් දැන් කරන්නේ 60ක් 50ක් 55ක් නම් ඒ වගේම තමයි මොකද්ද මේකද ඩිමාන්ඩ් ෆැක්ට් එක. දැන් අපි හිතුවොත් අපිට 100ට 100ක් නිපදවන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ඩිමාන්ඩ් එකක් නැත්නම් වැඩක් නැහැ. නමුත් අපි 50ක් 60ක් අපි නිපදවනවා. හැබැයි අපේ ඩිමාන්ඩ් එක තියෙනවා නම් 70ක් ඒත් වැඩක් නැහැ. ඒතකොට අපි බලන්න ඕනේ රයිට්. මොකද්ද මේ අදාළ ආයතනයේ හැකියාව? අඩු වැඩි. උපරිම අවම. ඒක සංසන්දනය කරනවා වෙළඳපොලේ ඩිමාන්ඩ් එකත් එක්ක. ඒ වගේම අපිට පුළුවන් මෙයාගේ අනිත් තරගකරුවත් එක්කත් සංසන්දනය කරන්න. කොතනද මේක ඉන්නේ? හැකියාවක් තියනවාද? එහෙම සැපෙමක් දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට ගොඩක් වැදගත් කම්පිටිටර්ස්ලා. තරගකරු. එක්කෙනෙක් කීප දෙනෙක් ගොඩක් අනුව මොකද වෙන්නේ? වෙනස් වෙනවා මේ බිස්නස් මොඩල් එක. මොනොපොලි, ඔලිගොපොලි, ඔලිගොපොලිස්ටික්, පර්ෆෙක්ට්ලි කම්පිටිෂන් අපි ඉගෙන ගන්න ඕනේ. තරගකරුවන්ගේ ප්‍රමාණය, තරගකරුවන්ගේ ස්වභාවය, තරගකරුවන්ගේ ක්‍රියාදාමයන් අනුව අපි බලනවා මේ අපේ ණය ලබා ගන්න පාරිභෝගිකයා මොන තැනකද ඉන්නේ? උඩමද? නැත්නම් එයා විතරද? එහෙම නැත්නම් එයා වගේ කීප දෙනෙක්ගේ කාටෙල් එකක්ද? දැන් අපි ගත්තොත් උදාහරණයකට වැඩි මිලින් ගත්තොත්
අපි ලංකාවෙම මොකද තියෙන මාකට් එක මොනොපොලි එකක් නෙවෙයි තියෙන්නේ හැබැයි ඔලිගොපොලි එකක් නේ පස් දිනක් විතර හිරු මේනක අරලිය නිපුණ රයිට් රත්න ඒ වගේ පස් දිනක් විතර නිකන් කාටෙල් එකක් නේ 100ට පෞද්ගලික වෙළඳපොලෙන් 160 70ක් කරන්නේ මේ පස් දිනක් විතර එතකොට අපි දකිනවා මේක ඔලිගොපොලි එක කීප දෙනෙක් යටතට තිබ්බ කර්මාන්තයක්. එතකොට දැන් ඒක එහෙමනම් ගොඩක් වෙලාවට ඒ තුල තීරණ ගන්න මේගොල්ලෝ එකතු වෙලා. අපි ඒක දැනගෙන තමයි මේගොල්ලොත් එක්ක ණය ගණදෙළු වලට යන්න ඕන. තව එකක් ගත්තොත් දැන් අපි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරවල විශාල ප්‍රමාණයක් කියනවා. මිලර්ස්ලා. ඒතර ඒක දැනගෙන තමයි අපි ඒගොල්ලන්ට අප්‍රෝච් කරන්නේ. අර උඩායට කරන කෙරිල්ල මෙතෙන්ට හරියන්නේ. උඩායට දෙනවා බිලියනයක් 2 billion 3 billion මොනවද දෙන්නේ සමහරට ක්ලීන් ස්ටොක් මෝගේජ් එකකුත් නැතුව ප්‍රොමිසරි නෝට් එකකින් වෙන්න පුළුවන් හැබැයි පහළ තලයේ ගත්තොත් විශාල ප්‍රමාණයක් කියනවා ඒගොල්ලන්ට එහෙම ක්ලීන් දිදී අපිට දඟලන්න බෑ ඒගොල්ලන්ට අපි දෙනකොට දෙන්න ඕනේ මොකද්ද highly competitive market එක ඒගොල්ලන්ට ඕන විදිහට ප්‍රයිස් අඩු කරන්න වැඩි කරන්න බෑ මිනිස්සු ඉල්ලන ගානට ඒගොල්ලෝ දුන්නොත් ඇරෙන්න ඒගොල්ලන්ට බෑ කරන්න අනිත් එක ප්‍රාදේශීයව ඒගොල්ලන්ට බෑ කොළඹට ආවිල්ලා ඔක්කොම දේවල් කරන්න බෑ අනුරාධපුරේ ඉන්න මිනිස්සු එයා එතනයි කරන්නේ එමනම් අපිට තියෙන අවදානම එයා ප්‍රයිස් ටේකර් කෙනෙක් ප්‍රයිස් සෙටර් කෙනෙක් නෙවෙයි ඒ ලෙවල් එකේ එක තරඟකාරීත්වයක් ඉහළ තලයේ තව තරඟකාරීත්වයක් දැන් අපි ඒ විදිහට තමයි මේව ඉගෙන ගන්න ඊළඟ තමයි මාකට් එකේ නොලෙජ් එක එක්ස්පීරියන්ස් එක දැන් අපි ගත්තොත් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නැත්නම් මැනේජර් කෙනෙක් ඉන්නවා නැත්නම් හෙඩ් මාකටිං ඒක විදිහට කියනවා ඒතර ඒ අලෙවි කරනාංශයේ ඒ අදාළ ආයතනයට කොච්චර දැනුමක් පළපුරුද්දක් හැකියාවක් තියෙනවද නැත්නම් නිකම්ම මාකටිං කියන එකත් වැදගත්. නිකම්ම ගිහිල්ලා එකපාර මෙතන ඇවිල්ලා සමාහලට කරන්න බෑ. පුද්ගල සාධකයක් තමයි. හැබැයි පුද්ගලයාත් එක්ක ආයතනය බද්ධ වෙනවා මෙතන. එතකොට අනිත් එක තමයි මොකද්ද මගේ ෆියුචර් ප්ලෑන්ස්? මම ඊළඟ අවුරුදු 2 3 5 4 මොනවද මම කරන්නේ? ෆියුචර් ප්ලෑන්ස් කොහොමද? ඒ සඳහා තියෙන මොනවද අපේ සැකස් එහෙම නැත්නම් ප්ලෑන්ස්? right එතකොට ඊළඟට තමයි නව වෙළඳපළ හඳුනා ගැනීම ඊළඟට බලන්න market future markets identification of future markets දැන් ඒකට තියෙන හැකියාව අපි කියන outlook එක ඉදිරිය පැහැදිලිද කොහොමද ඉදිරිය සිදු වෙන්නේ ඒක අපි හඳුනා ගන්න අපි මොනවද කරන්නේ මොනවද ඒකට R&D තියෙනවා research and development කරනවද එතකොට ඒ අපි හඳුනා ගැනීම කොහොමද ක්‍රමවේදය කියන්නේ කෙටි මධ්‍ය දිගු කාලින විදිහට අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ අන්නේ කියන කාරණා අපි මෙතනදී සලකා බලනවා එතකොට ඉන්ඩස්ට්‍රි මාකට් කියන යටතේ ගත්තොත් මෙතන මම සාකච්ඡා කරනවා 10කට වැඩි චෙක් ලිස්ට් හිතමු එතන මේ 10න් අපි කරන්නේ මොකද්ද මේ වෙළඳපළ මේ ශාස්ත්‍රය මේ ණයලාභියා සඳහා කොච්චර සුදුසුද කොච්චර ධනාත්මකද කොච්චර ඍණාත්මකද දැන් මේ කියන කාරණා ටික මෙහෙම 1 2 3 4 5 කියලා කිව්වට අපි තව ඉදිරියේදී ඉගෙන ගන්න කොහොමද මේවා කරන්නේ කියලා දැන් මම කියව තරඟකාරීත්වය මනින්න කියලා කොහොමද මම තරඟකාරීත්වය මනින්නේ මට මොකක් හරි මෙවලමක් තියෙනවා මම කියනවා මාකට් ස්ට්‍රක්චර්ස් ගැන අදහසක් ගන්න ඕනේ කියලා මට තියෙන්න ඕනේ මොනවා හරි ඒකට මාකට් ස්ට්‍රැටජිස් ටික ඔයගොල්ලෝ අහලා ඇති දැන් ඇන්සොෆ්ගේ ජෙනරික් ස්ට්‍රැටජිස් කියලා જાතියක් තියෙනවා වෝටගේ පංචබල ව්‍යාපෘතිය කියන සොට් මොඩල් එකක් ගැන කතා කරනවා පෙස්ටල් ගැන කතා කරනවා BCG මේට්‍රික්ස් එකක් ගැන කතා කරනවා ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් ගැන කතා කරනවා මොනවද මේ කියන්නේ මේ අපිට තියෙන මෙවලම් දැන් මේවා තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන ඒවා මේ තවදුරටත් විශ්ලේෂණය කරගන්න පැහැදිලිද right එතකොට අපි දැන් සාකච්ඡා කරා වෙළඳපළ දෙකලින් සාකච්ඡා කරා කළමනාකාරීත්වය right ඕගොල්ලන්ට හිතන විදිහට මොනවද දැන් මේකේ තවදුරටත් දරගත යුත්තේ එහෙම නැත්නම් මොනවද අපැහැදිලි තැන් මොනවා හරි ගැටලු එහෙම නැත්නම් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අත්දකින්නට ලැබිච්ච දේවල් මොනවද මේ සම්බන්ධයෙන් අපි කොහොමද තවදුරටත් මේක निराකරණය කරගන්නේ
මොනවද ගැටලු? ප්‍රශ්නයක් આવුත් ලියා ගන්න පුළුවන්ද? උදාහරණයක් අපි හිතමු මෙහෙම. දැන් අද වර්තමානයේදී අපි සාකච්ඡා කරොත් tourism සංචාරක ශ්‍රේෂ්ඨයි 5 star හෝටලයක් හදන්න යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ආයතනයක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාට ඔයගොල්ලන්ට හිතෙන විදිහට දැන් අපි දැනට දන්න කරුණු විදිහට වෙළඳපළ කොයි විදිහටද විශ්ලේෂණය වෙන්නේ? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔය කියන ධනද ඍණද කියන දේනේ අපි කියන්නේ ධනාත්මකද ඍණාත්මකද. ඉතින් 5 star hotel එකක් අපි උදාහරණයක් ගමු මිරිස් වගේ ඒරියා එකක එනවා. එයා මිලියන 600ක ඉන්වෙස්ට්මන්ට් එකක් අපිට යම්කිසි මුදලක් ඉල්ලනවා. මට නිකන් කියන්න ඕගොල්ලන්ට හිතෙන විදිහට කාරණා කීපයක්. දැන් මේ වෙලාවේ වෙළඳපළ එහෙම නැත්නම් මේ කියන ශේෂ්ත්‍රය ඉන්ඩස්ට්‍රි එක කොයි විදිහටද දැන් ඔයා ක්‍රීඩ් ඔෆිස් කෙනෙක් නම් මේ විදිහට 5 star hotel එකක් හදන්න එන ව්‍යවසායක ආයතනයක තියෙන වෙළඳපළ ශක්්‍යතාවය මැන ගැනීම සඳහා දල වශයෙන් කරුණු කාරණා කීපයක් සඳහන් කරන්න. මොනවද අපි බැලිය යුත්තේ? ඔය අපි සාකච්ඡා කරපු දේවල් වලට සාපේක්ෂව. දත්ත සමහරලාට සීළු දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් හිතලා අපිට කියන්න පුළුවන් කොහොමද? මෙන්න මේ කාරණා යටතේදී මෙහෙම අපි තුන් දැනටමත් ඒගොල්ලෝ 5 star hotel එකක් එහෙම hotel chain එකේ ඉන්න කට්ටියක් එනවා. මෙන්න මේ වගේ දෙයක් කරන්නට මෙන්න මේ 2022 ඇතුළත ඒගොල්ලෝ කරලා ඉවර කරන්න එනවා. මිරිස්ස වගේ ප්‍රදේශයක. තව උපකල්පන ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. මට කියන්න නිකන් මොන වගේද ඔබ මේක දකින්නේ වෙළඳපළ ශක්්‍යතාවය. ඉන්ඩස්ට්‍රි ශේෂ්ත්‍රයේ කර්මාන්තයේ ශක්්‍යතාවයත් එක්ක ගත්තොත් මොනවද අපි දැන් අපිට එනවා ප්‍රශ්නයක්. මේක ඇගීමකට ලක් කිරීමේදී මොනවද බලන සාධක? එහෙම නැත්නම් ඔබ දකින්න විදිහට ඒක විශ්ලේෂණය කරන්න. ඒතර කාරණා 4ක් 5ක් මට දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න එක එක. සුජිත්, හංසිකා, අරින්දි, උපේක්ෂා බලන්න නිකන් හිතන දෙයක් කියන්න බෑ. එතකොට අපිට මට හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේක හරියට වැදුනද නැද්ද? මොකද අපි අද පොයින්ට්ස් 10ක් කතා කරනවා. ඒ 10ට සාපේක්ෂව බලන්න පුළුවන් අපිට. කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. මොනවද? නිමේෂා කියන්න බලන්න. මාධවී කියනවා ඉදිරියට රටේ ආර්ථිකයට හොඳයි. රයිට්. ඔන්න අපි දැන් දකිනවා සාමාන්‍යයෙන් එතනදී අපි සාකච්ඡා කරන දෙයක් තමයි ආර්ථිකය යම් ප්‍රමාණයකට දැන් මේ ගිය අවුරුද්ද තමයි ගොඩක්ම අපිට හොඳ නැති වුණේ. ඉදිරියේදී අපේ ආර්ථිකයේ වර්ධන වේගයක් සිළුවීමේ හැකියාවක් තියෙන නිසා ආර්ථිකයක පැත්තෙන් සංචාරක ව්‍යාපාරය සඳහා ධනාත්මක ප්‍රවේශයක් ගන්නට පුළුවන්. කියන්නේ හොටෙල් එකක් ඇවිල්ලා තවදුරටත් දැන් මොකද එයාපෝට් ඕපන් වෙනවා, කොවිඩ් ගයිඩ්ලයින්ස් එක අපිට එයාපෝට් ඕපන් කරන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය ආරක්ෂිතව අපිට සංචාරකයන් යන්න පුළුවන්. ඒතකොට ඒ ප්‍රොපොසිෂන් එක යටතේදී ආර්ථිකය ඉහළ යාමක් සිදු වෙනවා. ආර්ථිකය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒහා ආශ්‍රිතව තියෙන දේවල් වැඩි වෙනවා. එතකොට එහෙමනම් ආර්ථික වර්ධනයක් අපිට දකින්නට හම්බ වෙනවා සංචාරක ශේෂ්ත්‍රය තුළ. ඒතකොට එහෙම නැත්නම් ඒ පැත්තෙන් ගත්තොත් මේ වෙළඳපළට ධනාත්මක දෙයක් ලැබිලා තියෙනවා. රයිට්. තාම මොනවද අනිත්‍යයට කියන්න පුළුවන්? උපකල්පන වලට යටත් අපිට කියන්න පුළුවන්. දැන් ඒක අපි හිතනවා දැන් මම කියවනේ යා දැනටම යම්කිසි සංචාරක ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියක් හොටෙල්ස් කීපයක් තියෙන කට්ටියක් ඒ විදිහට මොනවද ඒක බැලුවොත් අපිට කාරණා ටිකක් මේ වෙළඳපළ ශක්්‍යතාවය. ඩොලර් මාධවී කියනවා ඩොලර් වලින් ණය ලංකාවට ගන්න බැරි නිසා ඩොලර් ගන්න පුළුවන්. yes. දැන් අපිට දැන් මේ වෙලාවේ තියෙන ඩොලර් ප්‍රශ්නයක්. එතකොට ඩොලර් ප්‍රශ්නයක් තියෙන නිසා අපිට මොකද වෙන්නේ? ඩොලර්ස් වැඩි කර ගන්න පුළුවන් දෙයක් තමයි 5 star වගේ හොටෙල් එකක් කරනකොට අපිට පුළුවන් ෆොරිනර්ස්ලා දැන් ඔය යුක්‍රේන් වලින් ආවා, චයිනා, ඒ වගේ. එතකොට එහෙන් අපිට ඇට්‍රැක්ට් කර ගන්න පුළුවන්. එතකොට ඒ වැඩෙන් වෙන්නේ දැන් රජයේ සපෝට් එකකුත් තියෙනවා.
එතකොට පිටරටින් අපිට එනකොට ඒගොල්ලන්ගේ ඩොලර් අපිට ගන්න තියෙන එක රෙමිටන්ස් ගන්න තියෙන එක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. එහෙමනම් ඒ පැත්තෙන් ගත්තත් අපිට ධනාත්මක පැත්තක් තමයි අපි ඉතින් දකින්නේ. මොකද ඩොලර් ෆ්ලෝ එකක් අපිට ගන්නට පුළුවන්. රයිට් මොකද ලෝකල්ස් රයිට් නවා නමුත් 5 ස්ටාර් කියලා මම මීන් කරේ අපිට ෆොරිනර්ස්ලා වැඩිපුර ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. මොකද මිරිස්ස වගේ තැනක මම සඳහන් කරේ අපිට හොඳ මාකට් එකක් වේල් වොචින් ඩොල්ෆින් තියෙනවා. රයිට් ඒතර ඒක ටිකක් ඇට්‍රැක්ෂන් එක වැඩි තැනක තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. ඒතර ගොඩක් වෙලාවට ෆොරිනර්ස්ලා අපිට ඇට්‍රැක්ට් කර ගැනීම හැකියාවක් තියෙනවා ඩොලර් ෆ්ලෝ එකක් එනවා. ඒතරම් තමයි රජයේ ඒ කියන්නේ ධනාත්මක දෙයක් ටූරිසම් පැත්තට තියෙනවා කියන එකයි අදහස් කරන්නේ. රයිට් තාම මොනවද අපිට පුළුවන්. අනිත් පැයට කියන්න පුළුවන්. මොකද දැන් විභාගයට එන ප්‍රශ්නයක් ඕක. දැන් අපි අද ඒක හරියට දාගන්න ඕනේ. මොකද උත්තර ටික ලියා ගන්නයි ඕනේ. දැන් මම 10ක් ගැන චෙක් ලිස්ට් එකෙන් කතා කරා. ඒ එක එකක් අරගෙන බලන්න කොහොමද මේ ව්‍යාපෘතිය මේ කියන වෙළඳපළත් එක්ක මම මේක සම්බන්ධ කරන්නේ. මොනවද තව පොයින්ට්ස්? සුජිත් කියන්න බලන්න. සමේ ඇහෙනවද? ඇහෙනවා කියන්න. දැන් අර එක කාලයක් අපිට මතකයි මේ Android කියන මේ මුදුකාන්ගේ ෆෝන් වලට ආව කාලේ Nokia එක තමයි ලොකුම තැනක හිටියේ. හරියට හරි. එතකොට ඒක ඇක්සෙප්ට් කරේ නෑ මේ Android කියන සිස්ටම් එක. ඔව්. ඒතකොට එතනත් උනේ මේ බලපෑමක් තමයි නේද? එතනත් උනේ වගේ දෙයක් තමයි. මොකද දැන් ඒක විකාශනය වුණා මුලින් දැන් අපි දැන් Nokia කියන එක හරිම ඉහළ තැනක තිබුණා නේ. පස්සේ open source එකක් ඇවිල්ලා මේ විදිහට Android දැන් Apple එක කොහොමත් එක තැනක තිබුණා. නමුත් දැන් Android පැත්තට අපි කට්ටි මූණා. රයිට් දැන් තවත් Huawei වගේ ගත්තොත් තවත් ඒගොල්ලෝ ඉස්සරහට ගියා. ඉතින් මම කියන්නේ ඒ වගේ දේවල් නිසා අපිට වෙන්නේ මේ වෙළඳපොළ දැන් විකාශනය වෙන්න ගත්ත වෙන තැනකට. එතකොට දැන් අරවා අපි ටිකක් දැන් Nokia ලට ඒ විදිහටම ඉන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ දැන් Microsoft Windows පැත්තට ඉන්න පටන් ගත්තේ. අන්න ඒ වගේ චේන්ජ් එකක් තමයි ඔය මෙතනදී වෙළඳපොළේ විකාශනය. මොනවද මේකට අපිට තව මාධවී විතරයිද උත්තර දෙන්නේ? මෙහෙම දෙයක් ඕකට එක් කරන්න බැරිද මේ දැන් තොරතුරු වගේ දේවල් භාවිතා කරන්න ගත්තේ නැති වුණොත් අපි හිතමු දැන් මොකක් හරි වැදගත්ම දෙයක් වෙළඳපළ අපිට වර්ධනය කරගන්න අවශ්‍ය කරන තොරතුරක් භාවිතා නොකර හිටියොත් වැදගත්ම තොරතුරක්. ඒ වගේ දෙයක ඔව් ඒ වගේ දෙයකදී වෙන්න පුළුවන් බලපෑමක් තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතමු තාක්ෂණික පැත්තෙන් සහ මොනවාද පාරිභෝගිකයන්ගේ ඉල්ලුමක් තියෙන මොකක් හරි දෙයක් සම්බන්ධව මොනවා හරි තොරතුරක් තියෙනවා. හරි. ඒ දෙයට අපේ නිෂ්පාදන යොමු කරන්නේ නැති වුණොත් එහෙම අන්න වෙළඳපළ කියන හරියට හරි. දැන් ඒක තමයි දැන් අපි අර අපේ වල එක පොයින්ට් එකක් ඔයා කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් අපි තාක්ෂණයේ පැත්තෙන් අප් ටු ඩේට් නැත්තම්. ඒ වගේම තමයි අපේ නිෂ්පාදනය අපි කරනවා හැබැයි ඒක පාරිභෝගිකයා ඉල්ලනවද නැද්ද කියන දේ අපි දන්නේ නැත්තම්. එහෙම නැත්නම් අපි දැන් මම 5 star example එකක් ගත්ත එක. දැන් අපි හිතමු දැන් කාටද කියන්න පුළුවන් රයිට්. අයි මිරිස්ස. දැන් මිරිස්සේ සමහරට 5 star hotel නැති තරම්. එතකොට 3 star තියෙනවා. මොකද එතකොට එක crowd එකකට තමයි ඒක ගොඩක් focus වෙලා තියෙන්නේ කියලා හිතනවා. නමුත් 5 star එකකට මම දන්නවා එක ධම්මික පෙරේරාගේ කම්පැනි එකක් දැන් 5 star එකක් එතන හදනවා. ඇයි නිකන් එතෙන් විතර 5 star යන්නේ? එතකොට ඊට වඩා වැඩි හැකියාවක් තියෙන දැන් අර හරින්ද කිව්වා වගේ කස්ටමර්ස් ටිකක් ෆොරිනර්ස් ටිකක් එතනට ගෙන්නන්න පුළුවන්. වැඩි ප්‍රීමියම් එකක් දෙන්න. රයිට්. නමුත් දැන් මෙතන 3 star 2 star සාමාන්‍යයෙන් වෙනකොට වෙන්නේ එක crowd එකක කට්ටියක් එන්නේ. නමුත් දැන් එක ආයතනයක් අපි හිතමු දැන් ධම්මික පෙරේරා කම්පැනි මම දකිනවා මේගොල්ලෝ මිරිස්ස ලොකු හොටෙල් එකක් හදනවා. ඒක හදලා ඒගොල්ලෝ මැරියට් එකට හරි චේන් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. මොකක්ද එයා කරන්නේ? හයි එන්ඩ් ටූරිසම් තමයි එයා ફોකස් කරන්නේ. මොකද මිරිස්ස හොඳ ඇට්‍රැක්ෂන් එක. ඒතර අර කියන පාරිභෝගිකයෝ ඉල්ලන දේ තමයි ඔන්න දැන් ඒගොල්ලෝ මාකට් රිසර්ච් එකකින් හොයාගන්නවා. මෙච්චර කල් හිතනවා රයිට් එච්චර හයි එන්ඩ් කට්ටිය එන්නේ නැහැ. ඔය බෑක්පැකර්ස්ලා එන්නේ දවසකට දෙකකට ආපු අය ඉන්නේ කියලා මොකද වෙන්නේ? එතන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් මිරිස්ස වැලිගම පැත්තේ ඔය අතර වැලිගමනුත් එහාට මාතර කිට්ටු වෙන ගන්න තියෙන්නේ බැලුවම 5 star hotels නැති තරම්. එතකොට අපි හරියට ස්ටඩි කළා නෑ. ඇත්තටම දැන් හයි එන්ඩ් ටූරිස්ට්ලා ටිකක් ගෙන්නන්න අපිට පුළුවන්. එතකොට ඩොලර්ස් ටිකක් වැඩිපුර එනවා, ඉන්කම් ටිකක් වැඩිපුර එනවා. ඒතකොට බැංකුවට උනත් එතන මාස දායක තත්ත්වයක් තියෙනවා. එතකොට අර කියන R&D එකක් හරියට කළා නැති නිසා
වෙන්න පුළුවන්. කියන්නේ පාරිභෝගික ඉල්ලන දේ දෙන්න එතන දෙයක් නැහැ. ඒකට තමයි දැන් මම මේ නිකන් උදාහරණයක් 5 star එකක් ගෙන දෙනවා. ඒතර වෙළඳපොළ පිළිබඳව මේ අපි සාක්ෂිතාවය ධනාත්මක දෙයක් එතන තියෙනවා. තා මොනවද මේකේ තියෙන්නේ? ඕගලන්ට හිතන දේවල් මොකද්ද? මෙහෙම 5 star hotel එකක් මේ විදිහට experience තියෙන කට්ටියක් අරගෙන මිරිස්සේ දැන් ඒගොල්ලෝ හදන proposal එකකට අපිට තියෙනවා part financing වලට. මොනවද වෙන්න පුළුවන්? අදහසක් එන්නේ නැද්ද අනිත් අයට? නිමේෂා, උපේක්ෂා, හංසිකා මොනවද ඔයගොල්ලෝ හිතන්නේ? තරඟකරුවන් කර්මාන්ත සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති කර්මාන්තය මගින් ආර්ථික බලපෑම කර්මාන්තයේ වර්ධන වේගය ඒවා කවුරුත් බැලුවේ නැහැ. ඒවා මෙතන කතා කරන්න පුළුවන්. right තරඟකරු අඩු දැන් මම උදාහරණ කිව්වා අතරම දැනට නැති තරම්ම තමයි 5 star hotel එකක් ඔය කියන රේන්ජ් එකේ. දැන් අර ඒ කම්පැනි එක තමයි දැන්ට එන්නේ. ඒකට ලොකු ඩිමාන්ඩ් එකක් විතර තියෙනවා. දැන් ඒතකොට දැන් මම ක්‍රෙඩිට් ඔෆිස් කෙනෙක් නම් රයිට් එතෙන්ට එනවනම් මම හරියට රයිට් මොකද්ද ඔය කම්පැනිගේ ස්ටඩි එකක් කරාද? කවුද දැනට ඉන්න 5 star කට්ටිය? මම හොඳටම දන්නවා 2 star 3 star ගොඩක් තියෙනවා එතන. 5 star නැහැ. ඔය කියන සෙග්මන්ට් එකේ. ඒතකොට එතන ලොකු වටිනාකමක් නැත්තම් ඩිමාන්ඩ් එකක් තියෙන තැනක්. හරි. අන්න ඒ විදිහට හිතන්න ඕනේ. මොකද දැන් අපි මේ ඉගෙන ගන්න දේ මම හැම වෙලෙම කියන්නේ ඒකයි නිකන් දැන් මේක මෙහෙම ගියා කටපාඩම් කරා එහෙම කරලා වැඩක් නැහැ. උත්තරයක් ලියන්න අපිට බෑ. දැන් අපි ඊයේ පේපර්ස් ඔයගොල්ලෝ දැන් දකින්න ඇති ඊයේ තිබුණ හුඟක් පේපර්ස් වල ඒ දෙකම අපි ගත්තොත් අපිට අදාළ මම දැන් අහලා බැලුවම ඔක්කොම ප්‍රායෝගික ඒවල තිබ්බේ. හුඟක් අය ලියලා තිබුණේ. ඒකට ඇයි අද ක්‍රෙඩිට් මැනේජ්මන්ට්. දැන් අදත් හුඟක් වෙලාවට ප්‍රායෝගික ප්‍රශ්න තමයි ඇහිලා තියෙන්නේ. ඒත් ප්‍රායෝගික ප්‍රශ්න කියන්නේ මේවා. එයා කවදාවත් නිකන් ලිස්ට් එක අහලා නිකන් ඉන්නේ නැහැ. දැන් මෙහිම අවස්ථාවක් දෙන එකට සාකච්ඡා කරන්න. අවදානම් සාකච්ඡා කරන්න. වෙළඳපොළ ප්‍රවණතාවන් සාකච්ඡා කරන්න. ඒතකොට මොකද කළද? ඕගොල්ලෝ කරලා යන්න ඕනේ. හොටෙල් සෙට් එකක් කරලා යන්න ඕනේ. පැඩි සෙට් එක කරලා යන්න ඕනේ. කන්ස්ට්‍රක්ෂන් සෙට් එක කරලා යන්න ඕනේ. එතන ගිහිල්ලා අපිට කරන්න බෑ. දැන් මේක පැහැදිලිවම ලියන්න. දැන් අපි ගමු රජයේ අනුග්‍රහය මේ වෙලාවේ කොයි පැත්තකටද තියෙන්නේ? ධනාත්මකද ඍණාත්මකද? ධනාත්මකනේ. රජය කැමති ඒ වගේ ඉන්වෙස්ට්මන්ට්ස් එනවා නම් කැමති. ඒයි මොකද ඒක එක්ස්පෑන්ඩ් මොකද ඒගොල්ලන්ගේ ටාගට් එක ගත්තොත් ඉතුරු අවුරුදු 3 4 5 දී ලොකු ඉන්කම් එකක් ගේන්න ඒගොල්ලෝ බලනවා ෆොරිනර්ස් ලගේ ටූරිසම් වල. ඒතර ඒකට සපෝට් කරනවා. ටැක්ස් කන්සෙෂන්ස් තියෙනවා. දැන් වෙළඳපොළ ගත්තත් හයි එන්ඩ් ටූරිස්ට්ලට දැන් ලංකාවේ තැනක් හැදෙන්න පටන් ගන්නවා. මොකද දැන් ඊයේ පෙරේදත් ඔයගොල්ලෝ දකින්නද කොවිඩ් උනුත් අපි ලෝකේ 10 වෙනි තැනට එනවා. එතකොට ඒ වගේ දේවල් තමයි අපි චුට්ටක් කල්පනා කරන්න ඕනේ. දැන් මම ඒකයි හැම වෙලේම මේ day 1 මම පටන් ගන්නකොට කිව්වේ අර දැන් අපේ WhatsApp groups කීපයක් තියෙනවා. දැන් හැම එකක්ම මම පාවිච්චි කරන්නත් කිව්වේ දැනුම. දැන් බලන්න මේ අද ඊයේ මොකද වෙන්නේ? දැන් මම අද එකක් මට හම්බෙලා මම ෂෙයා කරා අතන මේ ඉංග්‍රීසි මීඩියම් වලට අදාළ එකක් කියලා. ඒකේ තිබුණා මේ ලංකාවේ ඩෙට් රීස්ට්‍රක්චර් කරන්න වෙනවද නැද්ද කියලා හොඳ ආටිකල් එකක්. ඒව හරි වටිනවා. ඒක ටිකක් අපි කියවනකොට අපි ඒකම තුල හිර වෙන්න ඕනේ නැහැ. ඇයි ලංකාවේ ඩෙට් එක රීස්ට්‍රක්චර් කරන්න කියලා කියන්නේ? ඇයි අපිට මේ අවුරුද්ද ඊළඟ අවුරුද්ද ඩෙට් කොච්චර ගෙවන්න තියෙනවද? ඒ ගෙවන්න තියෙන ක්‍රමවේද මොනවද? තව ණයයන් අපි ගෙවනකොට කොහොමද මේ පැත්ත සංවර්ධනය කරන්නේ? ඒවා හරි වටිනවා අපිට. දැන් මේ බිග් පික්චර් එක තමයි පේපර් එකට එන්නේ. අපි නැත්තම් මේ නෝට් එක ආවත් නැතත් ඕගොල්ලන්ට මට දැන් කොහොමද ෂෙයා කරන්න පුළුවන් Facebook මොනවාද Google හරි ඒ ක්ලාස්රූම් දාලා දෙන්න පුළුවන්. නමුත් එතන නෙවෙයි තියෙන ඕගොල්ලෝ ඊළඟ ස්ටේජ් එකට ඕගොල්ලෝ යන්න ඕනේ. ඔතන තමයි අපි විභාගවල හුඟක් වෙලාවට දකින්නේ දැන් ලිව්ව අපි ෆේල් කියලා. හේතුව එක්සෑම් එක දැන් අහන්නේ අර චූටි ප්‍රායෝගික කරුණු කීපයක්. දැන් ඔය දැන් මෙතනම ඔයගොල්ලෝ කරුණු 3ක් කිව්වා. මමත් එකක් කිව්වා. ඒක තමයි වැඩි දියුණු කරගන්න බලන්න. කියන්නේ නිකම්ම මේක ලිස්ට් එක තිබ්බා මේක කටපාඩම් කරා එතෙන්ට ගියා කියලා ඒක අපිට ලියලා වැඩක්ම නැහැ. දැන් අපි අරකම තමයි දකින්නේ. දැන් තාක්ෂණයේ පැත්තෙන්, වෙළඳපොළ පැත්තෙන්, රජ්‍ය අනුග්‍රහය පැත්තෙන්, තරගකරුවන්ගේ පැත්තෙන්, ඉදිරි දැක්ම පිළිබඳ පැත්තෙන් ඒවා අපි මෙතන හොයාගත යුතුයි.
right right ඒක තමයි මම හැම වෙලේම අර දැන් මේ ප්‍රශ්න දැන් මේ වැඩි වෙලාවක් මම ගන්නෙත් ඒකයි. ගිය පාර එහෙම මම මේවා ඇත්තට කරේ නැහැ මම පාස් පේපර්ස් වලින් කරා. හැබැයි ඒකේ පොඩි ගැටලුවක් තිබ්බා මොකද හේතුව එකපාර විභාග පෝස්ට්පෝන් වුණා. ඒ නිසා රිවිෂන් එකේ මට අවශ්‍ය වුණා ආපහු තියරි ටික මම වෙනම දවසක් කියන්නේ දවස් දෙකෙන් දවසකට ආසන්න කාලයක් පැය 4ක් තියරි ටික රිවයිස් කරලා කරා. මොකද නැත්තම් වෙන්නේ අර ළමින්ට මොකුත් නැහැ එකපාර කටපාඩම් කරලා උත්තර ලියලා හරියන්නේ නැහැ. කටපාඩම් කරන ප්‍රශ්න එන්නෙම නැහැ. දැන් ගොඩක් ප්‍රායෝගික තලයේ ප්‍රශ්න තමයි දැන් අහලා තියෙන්නේ. මේක වෙන්න පුළුවන් මම අරකේ 5C වගේ ගත්තා. එයා 6C මොකද්ද කියලා අහන එක පෙරි ප්‍රශ්නකට හයදායි. හැබැයි එයා කියන මට 6C එක පාවිච්චි කරන්න ප්‍රතික්ෂේපිත ණයක් නැවත ප්‍රමිත තත්වයට පත් කර ගැනීම සඳහා කාරණා සාකච්ඡා කරන්න. දැන් මොකද කරන්නේ? දැන් ඕක විභාගෙදී එකපාර කල්පනා කරලා කරන්න ගියොත් අපි හිර වෙනවා. අපි කල්පනා කරන්න ඕනේ මේ වගේ එකක් දෙකක් තුනක් මම ගියසතිත් කිව්වේ ගෙදරදි කරලා යනවා. ප්‍රොපෝසල්ස් පහක් අය අපි එහෙම නැත්නම් ඔෆිස් එකේදී කතා කරලා බලනවා කොහොමද වෙන්නේ මොකද්ද කරේ මේ වගේ දෙයක් ඇයි වෙන්නේ. ඒ අනුව තමයි අපි ඉදිරියට යන්න ඕනේ. හරි. තාම මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඔයගොල්ලෝ සහභාගී වෙන්න ඕනේ. මොකද නැත්තම් අර එකම දේ අර one way traffic වගේ. දැන් ඉතින් මම විතරක් කියලා ගිහලා එහෙම අහගෙන බෑ. ඔයගොල්ලෝ දැන් මෙතනින් ගන්න ඕනේ දෙයක්. ඒ අරගෙන මෙහෙම හොඳයි වැරදෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. දැන් ටෙක්ස්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන් මේ විදිහට. එතකොට අපි සාකච්ඡා කරනවා නේ. නැත්තම් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේක තමයි හරි කියලා විභාගයට ලියනවා අපි දන්නෙත් නැහැ, ලකුණු නැහැ. හේතුව දැන් අපි අර යන පාත් එක වැරදි. ඒක ගුරුවරයෙක් එක්ක වෙන්න පුළුවන්, ඕගොල්ලෝ වෙන්න පුළුවන් සාකච්ඡා කරන්න. ඔයගොල්ලන්ගේම කට්ටිය එකතු වුණාට ප්‍රශ්නයක් නැහැ. එකතු වෙලා බලන්න මෙන්න මෙහෙම වුණොත් කොහොමද? මෙහෙම වුණොත් කොහොමද? මොන වගේ ප්‍රශ්න අපෙන් අහන්නේ? මේකට මොකක්ද උත්තරේ? රයිට්. එතකොට සජෙස්ටඩ් ආන්සර් එකත් බලනකොට රයිට් මෙයා මොනවද මෙයා එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ. එහෙම තමයි අපි දැන් අලුතෙන් දැන් අපි අර හැම වෙලෙම කියනවනේ දැන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කී දැන් කියන්නේ යන්නේ ඒ තලයට තමයි දැන් අපි එන්නේ ගොඩක් වෙලාවට. අන්න නිකන් මේ මෙහෙම දාලා පාස් වෙනවා කියන එක දැන් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට මේ දැන් මම මේ පේපර්ස් ටිකක් මේ දැන් ක්ලියර් කරපු අවස්ථාවක දැන් මට දැනගන්න හම්බුණා අර දැන් අපි කරපු දැන් සාමාන්‍ය ඩිප්ලෝමා වගේ දෙයකදී 100න් 35 40 තමයි මේ පාර පාස් වෙලා තියෙන්නේ. එතකොට දැන් තව චුට්ටක් බලලා අපි ඉහළට දාන්න සාකච්ඡා කරනවා. අයියේ. එතකොට මේ පාර ප්‍රශ්න ටික ඔක්කොම ගත්තොත් අර නිකන් ප්‍රශ්න ටික ලේසි. හැබැයි අර රාමුවෙන් පිටපැනලා තියෙනවා. අර රාමුවේ තියෙන අර අහපු ටිකම තීරි තියලා ඇවිල්ලා තියෙන මෙදා පාර ප්‍රශ්න ලේසි හැබැයි ප්‍රායෝගිකකරණය කරනවා. දැන් ප්‍රායෝගිකකරණය කරපු ගමන් අපි හිර වෙනවා රයිට්. අපි රයිට් මේකට රෙඩි නැහැ. ඉතින් ඒ නිසා චුට්ටක් දැන් මේ පුළුවන් ලෙවල් එකේ අපි ඒක කරන්නේ. පුළුවන් තරම් බාහිර දේවල් කියවන්න. මොකද දැන් මේ අකුරු දෙක තුන ගත්තා කියන එක අපිට ලොකු දෙයක් නෙවෙයි. ඔක කොහොමවත් පාඩම් කරලා ගන්න. නමුත් ඊට වඩා වැඩි දෙයක් වගේ ජොබ් එකේ. ඊළඟට මැනේජර් කෙනෙක්, රීජනල් මැනේජර් කෙනෙක් ඒ ලෙවල් එකට යන්න නම් දැනුමයි අවශ්‍ය. දැනුම ගන්න වෙන්නේ මේ තියරි ටික තියෙන එතනින් එහාට ඔය එකතු කරන්න. ඔය එකතු කරන කරිල්ලෙන් තමයි ඔයා ඊළඟ ලෙවල් එකට යන්නේ. ඔයා කතා කරන විදිය, ඔයා ප්‍රසන්ට් කරන විදිය, දැනුම රැස් කරන විදිය අනුව ඔයා රයිට් මිනිස්සු දකින්න රයිට් මෙයා අනිත්‍යයට වඩා විශේෂිත පුද්ගලයෙක්. රයිට්. අපි ඊළඟ එකට ගියොත් මූල්‍ය තත්ත්වය. මොකද්ද මේ ආයතනික ණයගැනීම යටතේ මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ මේක නම් ගොඩක්ම වටින දෙයක්. මේකද දැන් අපි මෙතන ඉතා කෙටියෙන් සාකච්ඡා කිරීමක් කරන ගමන්ම ඊළඟට අපි යනවා දීර්ඝව සාකච්ඡා කරන්න මූල්‍ය අනුපාත නැත්නම් මූල්‍ය වාර්තා කියලා විශේෂයෙන් ඊට වඩා වැඩිව සාකච්ඡා කරන්න අපි යනවා තවත් තැනකදී. මොකද ඒකට යන්න හේතුව ඒක අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒකෙන් ප්‍රශ්නයක් වෙනම අහනවා අපිට. ලකුණු 20ක ප්‍රශ්නයක් අපෙන් හැමපාරම අහලා තියෙනවා මේ මූල්‍ය තත්ත්වය, මූල්‍ය විශ්ලේෂණය. එහෙම නැත්නම් අනුපාත විශ්ලේෂණය. ඒ වගේම තමයි කාරක ප්‍රාග්ධනය. ඒකනොත් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ලොකු වටිනාකමක් වැදගත්කමක් දෙන ඒරියා එකක්. දැන් මොකද්ද මේකෙදි මූල්‍ය තත්ත්වය? එතකොට අපි හිතනවා ෆයිනෑන්ෂල් ක්වොලිටි කියලා කියනවා. ෆයිනෑන්ෂල් ස්ටේටස් කියලා කියනවා. එතකොට ෆයිනෑන්ෂල් ස්ටේටස් කියන එක අපි කොහොමද තක්සේරු කරන්නේ? විශ්ලේෂණය කරන්නේ. එකක් තමයි මූලික මූලාශ්‍ර ටිකක් තියෙනවා. ලාභ, ශේෂපත්‍ර, කැෂ් ෆ්ලෝ. ඒතර ඔය තුන අපි ආයතනික ණය සාකච්ඡා කරනකොට අපිට මේ මූලාශ්‍ර ඊටාම පහසුවෙන් ලබා ගන්න හැකියාවක් තියෙනවා තනි පුද්ගල ව්‍යවසායකට වඩා. ඒකම තමයි ආයතනික ණය ලබා දීමේදී අපිට තියෙන පහසුව. මොකද දැන් අපි මොනම දේ කරත් අපි වෙළඳපළ වෙන්න පුළුවන්, කර්මාන්ත ශාස්ත්‍රය වෙන්න පුළුවන්, කළමනාකරණය, මෙහෙයුම් ක්‍රියාවලිය, පාරිසරික ඒ සියලු දේවල් කරත් ඊට වඩා වැඩි පහසු
ඒ වගේම අපි කියනවා රඳා පවතින්නට පුළුවන් ශේෂ්ත්‍රයක් තමයි සෝස් එකක් තමයි මූල්‍ය වාර්තා. මොකද ඒවා කාටවත් බොරු කරන්න බෑනේ. අපි ආයතනයක් ගත්තොත් ඒක ඔඩිට් කරන්න ඕනේ. ප්‍රථම ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේදී යම්කිසි ක්‍රමවේදයකට මූල්‍ය වාර්තා තත්ත්ව පිළියෙල කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ ක්‍රමවේදයට පිළියෙල කරන්න සිද්ධ වෙනකොට අපිට ඕන විදිහට ඒවා වෙනස් කරන්න. දැන් මේ අවුරුද්දේ ගත්ත concept එක ඊළඟ අවුරුද්දේට වෙනස් කරන්න එහෙම බෑ අපිට. ඔඩිට් report එකක් එනවනේ. එයා qualify කරනවද නැද්ද කියලා ලියනවනේ. හරි මේ ආයතන මම කතා කරන්නේ. ඒතර ඒ නිසා මේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අපිට විශාල දැනුමක් විශ්ලේෂණයක් අප්ඩේට් එකක් ගන්නට පුළුවන්. ඒතර ඒකට පාවිච්චි කරන මූලාශ්‍ර ටික මේක නම් ඒකට පාවිච්චි කරන ක්‍රමවේද කීපයකුත් තියෙනවා. ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. උදාහරණයකට ගත්තොත් දැන් මූල්‍ය වාර්තා අපි තනියම ගත්තාම වැඩක් නැති වුණාට අපේක්ෂව ගත්තම වැඩක් තියෙනවා. දැන් උදාහරණයකට කවුරුන් මට ඇවිල්ලා කියනවා මගේ ඉන්කම් එක ආයතනයේ පිරිමැටුම බිලියන 5යි. එතකොට 5 බිලියන් කම්පැනි. ඉතින් බලමට very good. හොඳයි 5 බිලියන්. නමුත් අපි දැන් තව චුට්ටක් ගියාට පස්සේ අපි බලනවා හරි මට කියන්නකො එහෙමනම් කොහොමද මේ ගිය අවුරුද්දේ බිලියන 4.5. එහෙම නැති ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් නැහැ. මේක ගිය අවුරුද්දේ 1 බිලියන් ඔන්න මේ අවුරුද්දේ 5 බිලියන් 5 fold ඉන්ක්‍රීස් එකක්. හොඳයි. මොකද්ද මම කරේ? මේ අවුරුද්ද විතරක් ගන්නේ නැතුව කලින් අවුරුද්දට සාපේක්ෂව මොකද්ද කියලා බලන්න. ඔන්න එක ක්‍රමවේදයක්. horizontal තිරස් බැලුවා මේ අවුරුද්දට සාපේක්ෂව ගිය අවුරුද්ද කොහොමද? යම් අදහසක් එනවා. ඊට අමතරව මම ගන්නවා රයිට් 5 බිලියන් නේ. කොහොමද එක්ස්පෙන්සස්? කොහොමද GP එක? කොහොමද NP එක? සේල්ස් වලට සාපේක්ෂව කොහොමද? ඔන්න කියනවා GP to sales, OP to sales, NP to sales. ඔන්න දැන් මම බලනවා. බලමු NP එක නේ 100 එකක් වගේ. එතකොට ඇබ්සලියුට් ගත්තත් දැන් බිලියන 5 තිබ්බට දැන් මිලියන 60ක් විතර තමයි ප්‍රොෆිට් එක තියෙන්නේ. සෝ බලමු ඉතින් එතකොට ඒ සිරස්ව ගත්තාම ලොකු දෙයක් නෑ නේ. 5 බිලියන් අයි මේ මොකද්ද බලන්න ගියාම මේක මොකද්ද ගොඩක් වෙලාට මේක නිකන් ඔය කමිෂන් ඉන්කම් එකක් වගේ. ලොටරිස් විකුණන නැත්තම් ඩයලොග් වගේ දෙක කාඩ් ගත්තොත් ඒජන්සි බිස්නස් එකක් ඩිස්ට්‍රිබියුටර්ෂිප් එකක් ඒක ටර්න් ඕවර් එක අතර තියෙන්නේ. දැන් කමිෂන් එකකින් ගත්තොත් 100ට එකක්වත් නැහැ අර පැත්තට එනකොට. ඒක ලොකු ස්ථාවරත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ මොකද්ද මම කරේ? සිරස්ව බැලුවා. සේල්ස් වලට සාපේක්ෂව කොහොමද ප්‍රොෆිටබිලිටි? සේල්ස් වලට සාපේක්ෂව කොහොමද වගේ එක්ස්පෙන්සස්? බැලන්ස් ෂීට් එකේ තොක් කරන්න වඩ පුළුවන්. එතකොට තිරස් සිරස් මම බලනවා 5 බිලියන් රයිට් ඕකේ කොහොමද වෙළඳ බලත් එක්ක කොහොමද වෙළඳපොලේ අනිත් අය බැලුවම ඇවරේජ් එක 10 බිලියන් සාමාන්‍යයෙන් අනිත් ඒවා 25 බිලියන් තියෙන කම්පැනි තියෙනවා. සෝ දැන් මොකද වෙන්නේ? අන්න 5 බිලියන් තිබ්බට වෙළඳපොලේ ඇවරේජ් එක 10 බිලියන්. නමුත් 5 බිලියන් කියලා කියන්නේ it's not a big deal නේ. ඇවරේජ් එකට සාපේක්ෂව මේගොල්ලෝ පහළඟ. බලන්න ඒතර ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් ඇනලිසිස් එක. වෙළඳපොලේ කොහොමද GP එක? NP එක. පිරිවැටුම. සේල්ස් growth එක. දැන් මම කරා ට්‍රෙන්ඩ් එකක් තුන්වෙනි එක. හතරවෙනි එක මම බලනවා හරි. දැන් මම සිරස් බලනවා, තිරස් බලනවා, ප්‍රවණතා බලනවා. ඊළඟට බලනවා අනුපාත කොහොමද? රයිට්. මට කියන්නකෝ බලන්න දැන් අවුරුද්ද 2 3 බලනවා කොහොමද GP එක වැඩි වෙලා තියෙන්නේ, NP එක වැඩි වෙලා තියෙන්නේ, expenses කොහොමද වෙලා තියෙන්නේ, ROE කොහොමද, ROA එක කොහොමද මේ මොනවද මේක? අනුපාත. දැන් අර නිකම්ම මූල්‍ය තත්වය
මම මෙන්න මෙහෙමයි ධනද ඍණද එහෙම නැත්නම් ඇවරේජ්ද කියලා කියන්නේ නෑ මේ කියන මූල්‍ය මෙවලම් පාවිච්චි නොකර විශ්ලේෂණයක් කරලා. ඒක තමයි වැදගත් දේ. හරි? එතකොට දැන් එහෙමනම් මම මේ කිව්වේ මොකද? වැදගත්ම අකුර තමයි F අකුර. මූල්‍ය තත්ත්ව විශ්ලේෂණය. කරන්නේ කොහොමද කියලා මම කිව්වා. ඒකට පාවිච්චි කරන source document ටික මම කිව්වා. ඒ වගේම තමයි ඒකෙදී අපි කරන දේවල් එහෙම නැත්නම් අයිතමයන් ටිකකුත් මම මෙතන කිව්වා. පෙර වර්තමාන මූල්‍ය තත්ත්වය. historical and current and financial future financial positions. ඒක තමයි අනාගත පුරෝකතනය. forecast. මොකද දැන් ගිය අවුරුද්ද හොඳයි ඒ හින්දා මේ අවුරුද්ද හොඳයි කියලා ඉදිරිය අපැහැදිලි නම් සමහර ලාවට ඒ ආයතනයට අපි මූල්‍ය පහසුකම් නොදෙන්නට පුළුවන්. දැන් මේ ස්පෙෂලි කොවිඩ් තත්ත්වයන් තුල. පිරිවැටුම් ලාභාලාභ පිරිවැය. turnovers profit loss cost. ඒ අයිතමයන් අපි බලනවා. ඔය මම කියන ක්‍රමවේද හරහා. asset liability capital balance sheet එකේ තොහොම බලනවා. තිරස් සිරස් trend ratio. තිරස් සිරස් ප්‍රවණතා අනුපාත. ඔය කියන මූල්‍ය මෙවලම් 4 පාවිච්චි කරලා අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමු. මේ පෙන්වන්නේ ශේෂපත්‍ර ලාභාලාභ මුදල් ප්‍රවාහ ප්‍රකාශිත කියන්නේ මොකද්ද? එතකොට ඒ sources ගැන පැහැදිලි කිරීමක්. එතකොට මේකේ අහන ප්‍රශ්න මම ඔයාලට කියන්නම් දැන් රෙකෝඩ් කර ගන්න මොකද විභාගෙට එන්නේ. ඒකේදී අහන එකක් තමයි මූල්‍ය වාර්තාවන් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සඳහන් කරන්න විස්තර කරන්න. ඒක තමයි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශිතය, ලාභාලාභ ගිණුම් වාර්තාව, ශේෂපත්‍රය. එක. දෙක ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී ඔබ අපි කියනවා ඒකට ફોકસ කරනවා. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වැදගත් කියලා හිතෙන අයිතමයන්. එහෙම නැත්නම් අපි කියනවා ශේෂ්ත්‍රයන් මොනවද? ඒක තමයි අර මෙන්න මේ 4. පෙර සහ දැන් මූල්‍ය තත්ත්ව මූල්‍ය ක්‍රියාකාරීත්වයන් අනාගතයේ මූල්‍ය පුරෝකතනයන් පිරිවැටුම් ලාභාලාභ පිරිවැයන් වත්කම් වගකීම් ප්‍රාග්ධනය. මේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන්න පුළුවන් මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේදී ඔබ පාවිච්චි කරන මූල්‍ය මෙවලම් මොනවද? ඒක තමයි මම කිව්වේ තිරස් විශ්ලේෂණය, සිරස් විශ්ලේෂණය, ප්‍රවණතා විශ්ලේෂණය, අනුපාත විශ්ලේෂණය. දැන් ඔන්න ඔය කියන ප්‍රශ්න තුන බහුලව ඇහිලා තියෙනවා පසුගිය ප්‍රශ්න පත්‍රවලදී. එතකොට ඒක නෝට් එකක් දාගන්න අපි කරනවා ඉදිරියේදී. නමුත් හැම වෙලේම ඔළුවේ තියෙන්නට ඕනේ that මුදල් ප්‍රවාහ කියන්නේ F කියන අකුර. ඒ විශ්ලේෂණය කරනකොට අපි සාකච්ඡා කළ යුත්තේ මොනවද කියන එක එතනදී පැහැදිලි කරගන්න. right. අපි ඊළඟ එකට යන්නට කලින් මොහරි ගැටලු තියෙනවා මේකේ. තවත් පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැන් අකුරු 3ක් කරා. M අකුර, I අකුර, F අකුර. ඊළඟට E අකුර කරන්නට කලින් මට කියන්න ඔය තුනේ තවදුරටත් පැහැදිලි කර ගැනීම නොතේරෙන කොටස් මොනවා හරි ගැටලු තියෙනවද? all clear? පැහැදිලිද? සුජිත් හරින්දි? clear sir hari. right. okay. එවනම් අපි ඉදිරියට යමු. දැන් මේ තියෙන්නේ උදාහරණ වැදගත් වෙන කොටසක් සහ අපිට අමාරුම කොටසක්. ඒ කියන්නේ මේ දැන් ආයතනික නැංගීමේදී බාහිර පාරිසරික තත්ත්වයන් සාකච්ඡා කරන්නකොට ගියාම අපිට දැන් මේක කියන්න ලේසි. කරන්න අමාරු කොටසක් තමයි මේ. මොකද දැන් නිකන් උදාහරණයක් හිතුවොත් මට එක විනාඩියක් දෙන්න. එතකොට මේ බාහිර පාරිසරික තත්ත්වයන්
කියලා කියන කොටස ගත්තොත් ඇත්තටම මේක ඊටාම විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් හැම කියන්නේ දැන් අපි ගත්තොත් ණයලාභියෙක් ආයතනයක් අපි ණය ගන්න ආවහම ඒ ආයතනය මුලින්ම බලනවා මොන ශේත්‍රය තුලද. දැන් අපි උදාහරණයකට 5 star hotel එක. එතකොට මොකද්ද ශේත්‍රය? tourism sector එක. එතකොට මෙතනදී දැන් අපි බලනවා කොහොමද මේ ණයලාභියා හෝ ආයතනය සඳහා ණයක් නිකුත් කර ගැනීමේදී ඒ ණයලාභියා හෝ ආයතනයේ ඉන්න ශේත්‍රය තුලින් වෙන බලපෑම මේ ණය නිපැයුම සඳහා ණය ලබා දීම සඳහා ණය ගැනීම කරනකොට. එතකොට ඔයාලන්ට පැහැදිලි ඇති දැන් කොච්චර අමාරුද ඒ වගේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකක් ශේත්‍ර විශ්ලේෂණයක් කරන්න. ඒක තමයි පාරිසරිකව කියලා කියන්නේ. දැන් ඒක අපි කරන්න ගොඩක් වෙලාවට පෙස්ටල් වගේ උපකරණයක් නැත්නම් මේ වෙලම පාවිච්චි කරනවා. දැන් ඇයි මෙහෙම කියන්නේ හේතුව සමහරවිට මේක අදට හරියනවා හෙටට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතනයි තියෙන රිස්ක් එක. මම උදාහරණ කිහිපකින් පැහැදිලි කරන්න. දැන් මෙතනදී බලපාන කාරණාව තමයි දේශපාලනික ආර්ථික සමාජීය තාක්ෂණ නීති පාරිසරික තත්ත්වයන් කියන එක තමයි අපි මේ පෙස්ටල් එකෙන් බලන්නේ. එතකොට දැන් මේක කොච්චර අමාරුද කියනවා නම් උදාහරණයකට අපි හිතමු දේශපාලනයි කියලා. දැන් අපි හිතමු ගියාණ්ඩුව තියෙන කාලේ යම් ආකාරයක අපි දෙයක් කරන්නට ගියාම ඒ කාලය තුල සමහරට රජයේ ප්‍රතිපත්තිය වෙන්නට පුළුවන් දේශීය දේ සඳහා ප්‍රමුඛතාවයක් දෙනවට වඩා අපි පාරිභෝගිකයාට අඩු මිලකට දැරිය හැකි මිලකට යම් කිසි දෙයක් ලබා දෙන්නට අපි ඉම්පෝර්ට් පැත්තට වුණත් ගිය අවස්ථා තිබුණා. අපි හිතමුකෝ පැඩි එක්සැම්පල් එකට. සහල් මිල ඇත්තටම දැන් මේ පැත්තේ cost of production එක වැඩි නම් අපි පිටරටින් ගෙන්නලා අඩුවට ගන්න ගත්තා. ඒකෙන් මොකද්ද වෙන්නේ? මෙහි නිෂ්පාදකයාට මෙහි මිලට මෙහි ස්ටොක් කරන කෙනාට ලොකු බලපෑමක් ඒකෙන් වුණා. ඇයි? මෙහි නිෂ්පාදන පිරිවැය පොහොර හෝ යම්කිසි අනිත් දෙයකින් නිෂ්පාදන පිරිවැය ගිහිල්ලා මෙහි හාල් විකුණන්න පුළුවන් රුපියල් 95ට නම් නාඩු. අපි ඉන්දියාවෙන් හරි පාකිස්තානෙන් හරි 92කට ගන්නලා විකුණනවා. දැන් මොකද වෙන්නේ? අර ඒ චේන් එකම ඉම්පැක්ට් වෙනවා නේ. එතකොට මිනිස්සු ඊළඟ කන්නේ බවන්නේ නැහැ. තේරුමක් නැහැ කරලා. රයිට්? දැන් මේ මොකද්ද කරේ? ඒ දේශපාලනික තීන්දුවක් ගත්තා ඔන්න ගියාණ්ඩුව කාලේ. දැන් අද වෙනකොට ඒක වෙනස්. මොනම හේතුවකටවත් කියනවා ඉම්පෝර්ට් කරන්නේ නැහැ. නාඩු හෝ සම්බා හෝ බහුතරයක් පාවිච්චි කරන. එතකොට සහතික මිලකුත් දෙනවා. දැන් මොකද වෙන්නේ? එතකොට මේක වැඩි වුණත් පාරිභෝගිකයා ඒක දරාගෙන මොකද ඒක දේශීයව අපි ඩොලර් වලට යන්නේ නැහැ රුපියල් වලට යන්නේ. අපි ඔන්න කතන්දරය. දැන් මොකද වෙන්නේ? මේ දේශපාලනික සාධක දෙකක්. දැන් ඔය උදාහරණෙම අරගෙන අපි හිතුවොත් දැන් ඒ කියන්නේ ගියාණ්ඩුව කාලේ අපි ඇත්තටම කල්ටිවේෂන් පැත්තට වැඩිපුර ප්‍රොමෝට් කරන්නේ අපි දෙනවා ඉම්පෝර්ටර්ස්ට. මොකද මේ වැඩිපුර සහල් මේ කොමෝඩිටි කරන කට්ටියට අපි වැඩිපුර පහසුකම් දෙනවා. මොකද දැන් ඉම්පෝර්ට් සයිඩ් එක. අද આવොත් අද ඉම්පෝර්ටර්ස්ට වගේ ලයින්ස් වල ෆ්‍රීස් කරන්න ඕනේ. බෑ. මොකද ඒක දෙන්නේ නැහැ හාල් ගේන්න. මේ පැත්තට යමු වෙන්න ඕනේ තත්ත්වයක්. දැන් හිතන්නකෝ ඒ කාලේ අපි එක්ස්පෝෂර් එක වැඩිපුරම ඉම්පෝර්ටර්ස්ලා දීපොත් අපි අද ගොඩක් හිර වෙන තත්යකටපත් වෙනවා. ඒ වගේම තමයි අපි අද මිලින් පැත්ත, කල්ටිවේෂන් පැත්ත, වැලියු ඇඩඩ් ලෝකල් ඉකොනොමි. ඒ පැත්තට දීලා ඊළඟ දේශපාලන සාධකයේදී ඒගොල්ලෝ මේකට කැමති නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අපේ එක්ස්පෝෂර් එකක් තියෙනවා. දැන් එක්ස්පෝෂර් එකට ඉම්පැක්ට් එකක් වෙනවා දේශපාලන තීරණ මත. මම මේ කියන්නේ ගියේ රජයක ගන්න තීරණ මත මේ පාරිසරික තත්ත්වයන් වෙනස් වෙ හැකියි. ඒකයි මම කිව්වේ ඒක හරි අමාරුයි ප්‍රෙඩික්ට් කරගන්න. අපි try කරනවා ඒක control කරගන්න. අපි exposures manage කරගන්න try කරනවා. එතකොට අපි බලනවා right පාරිසරික තත්ත්වය ගොඩක් නෙගටිව් වුණත් පුද්ගලානුබද්ධව ආයතන බද්ධව ඒගොල්ලන්ට මේකට ෆේස් කරන්න පුළුවන්. මේ තීරණය කරලා තමයි සමහරවිට අපේ ණය තීරණ වලට අපි එළපෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මම කිව්වේ මේක අච්චර අමාරුයි කියන්නේ එකක් අපිට දත්ත නැහැ. අනික තමයි අපේ තියෙන තොරතුරු දත්ත වෙනස් වෙන්නට පුළුවන් කාලයත් එක්ක. ඒ නිසා අපිට ලොකු බලපෑම් වෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. එක කාලයක් අපි සමහර වෙලාවට ගොඩක් හුඟක් බැංකු අපි ෆිෂරි සෙක්ටර් එක ගත්තොත් ඒකෙදි ට්‍රෝලර් වලට එහෙම නැත්නම් මට මොහොතක් දෙන්න.
එතකොට දැන් මේ විදිහට දැන් ෆිෂරි සෙක්ටර් එකේදී අපිට ප්‍රශ්නයක් වුණා. අපි ට්‍රෝලර්ස් වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ෆ්‍රීසස් ට්‍රක්ස් වලට වෙන්න පුළුවන්. අයිස් ෆැක්ටරි වගේ දෙයකට වෙන්න පුළුවන්. ඒ පැත්තට ගොඩක් ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කරා එක කාලෙක. ඇයි අපේ ගොඩක් නිෂ්පාදන තිබුණා EU මාකට් එකට. යුරෝපියන් යුනියන් එකට. ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ ටූන් හරි ඒ වගේ දේවල් ගත්තා දිගට. සඩන්ලි මොකක්ද උනේ අපිට? ඔයාලට මතක නම් අවුරුදු 5කට කලින් අර ethical ප්‍රශ්න වලට bottom trawling ඒ වගේ දේවල් වලට මොකද කරේ? එකපාරට fishing ban එකක් ගෙනාවා මේ රටවලට. මොකද අපි unethical fishing වලට යනවා. මම කියන්නේ දැන් EU වලින් අපිට දුන්න GSP ban එකක් එක කාලෙක ඒ වගේම තමයි fishing. දැන් මොකද වෙන්නේ? අපි සියලුම දේවල් ෆන්ඩ් කරලා තිබුණා මෙන්න මේගොල්ලන්ට. අපේ මොකද්ද මේන් මාකට්ස් තිබුණේ අතන. මොකද අපි මිඩල් ඊස්ට් ජපාන් මේ පැත්තට අපි ඒ කියන ෆිෂ් ස්පීසිස් පාවිච්චි කරලා තිබුණේ නැහැ. මාකට්ස් වාගෙට තිබුණේ නැහැ. දැන් මොකද වෙන්නේ තිබ්බේ? අපි අපේ එක්ස්පෝෂර්ස් මෙතෙන්ට මාකට් සඩලි නතර වෙනවා. දැන් ඒගොල්ලෝ ගත්ත ණය අපිට ගෙවා ගන්න බැරි තත්යකටපත් වුණා. කාලයක් එක රීස්ට්‍රක්චර් කරලා වෙන මාකට්ස් වල කරන්න තිබ්බා. දැන් මේ කොහෙන්ද ඉම්පැක්ට් එක ආවේ? මේ ආවේ පාරිසරික. ඇත්තට මේක ආවේ ගොඩක් වෙලාවට දේශපාලන තීරණයක් වෙන්නත් පුළුවන් to some extent. පැහැදිලිද? එතකොට දැන් මම කියන්නේ ඒක නිසාම තමයි මේක බරපතල. ඒක නිසාම තමයි මේක බරපතල. එතකොට ඒක නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපි පුළුවන් තරම් මේ තියෙන දත්ත පාවිච්චි කරලා පාරිසරික ඇඟීම හරියට කරගන්න. හැබැයි මේකේ අනිත් පැත්තට આવත් මම තව කියන්න දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ විදිහට පරිසරය පිළිබඳ විශ්ලේෂණයක් කරනකොට දැන් අපි මේ තියෙන පිරිවැයත් එක්ක මේ තියෙන අපහසුතාවයත් එක්ක අපිට ඉහළ ණයවලට තමයි මේකට වැඩිපුර ફોකස් කරන්න. දැන් මම කිව්වේ 5 star hotel එකක් හදනවා මිලියන 700කට 100. ඒකට අපි මේක කරනවා. දැන් මිලියන 10 15 20 මිලියන 50ක වගේ එකක් ආවොත් මේ තරම් දුරට මහන්සි වෙලා අපි ඒ දේ කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තට සමහරලාට අපිට ඒ cost benefit එකක් නැහැ. ඒ ගන්න පිරිවැයට අපිට හැකියාවක් නැති වෙන්නට පුළුවන්. පැහැදිලිද? එතකොට අපි එහෙමනම් මේ කොළුවේ තියාගන්න මොකද මේක හරි වැදගත්. දැන් අපි ඉස්සරහට සමහරලාට ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට මම ඒක පැහැදිලි කරන්න. මොකද දැන් මේගොල්ලෝ අහනවා මෙන්න මේ ශේෂ්ත්‍රයට ටෙස්ටල් එකක් කරන්න. මේ ශේෂ්ත්‍රයට SWOT එකක් කරන්න. මේ ශේෂ්ත්‍රයට POTUS 5 forces model එක කරන්න. මොකද ඒවා තමයි ප්‍රායෝගික තලයේ ප්‍රශ්න. දැන් මම කියන්න ගියේ අපේ තියෙන දැනුම අනුව යම් ප්‍රමාණයකට අපිට හැකියාවක් තියෙන්න ඕනේ දේශපාලනික ආර්ථික සමාජීය තාක්ෂණික නීති හා පාරිසරික තත්ත්වය කොහොමද බලපාන්නේ කියලා. අපි නිකම්ම උදාහරණයකට ගමු. right. ඔව්. අපි හිතමු දැන් අපි සාකච්ඡා කරගත්තම දේ නිසා අපි ටීම් එක හැටියට කරන්න බලමු කොහොමද ටූරිසම් සෙක්ටර් එකට ටෙස්ටල් බලපාන්නේ. මට කියන්න බලන්න කොහොමද අද අර කියන හොටෙල් එක මෙහෙම කරන්න අපිට ආවට පස්සේ මේ කියන පාරිසරික තත්ත්වයන් කොහොමද බලපාන්නේ මේ ටූරිසම් සෙක්ටර් එකට මේ හොටෙල් එකේ ව්‍යාපෘතියට. ඔයා ක්‍රෙඩිට් ඔෆිසර් නම් ඔයා පාරිසරික ඇඟීමක් කරනවා නම් මට කියන්න ඉස්සලම P අකුර පොලිටිකලි කොහොමද බලපාන්නේ? සුජිත් උපේක්ෂා අරින්දි පොලිටිකල් බලපාන්නේ සංචාරක ශේෂ්ත්‍රය සඳහා ආයෝජනය කරනවා නම් ඔවුන්ට දෙන්න පුළුවන් අපිට බදු නිදහස් කිරීමේ හරි මේවා. එතකොට නව තාක්ෂණය යොදා ගන්නවා නම් ඒ තාක්ෂණය අඩු පිරිවැයක් යටතේ ගෙන්න ගන්න අපිට ප්‍රතිපත්ති හදන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රතිපත්තියක් ගේන්න පුළුවන් මේ ආයතන සඳහා දිරිගැන්වීම් කරන්න පුළුවන් රජය පැත්තේ. හරියට හරි. ඒ වගේ. හරියට මොයාලකට තියෙනවා. ඔන්න බලන්න මේක තමයි මම කියන්නේ. දේශපාලන දැන් අද මේ රජය ගත්තොත් හරියට කලින් හරින්දිත් ඇත්තට මේ ප්‍රශ්නේ කිව්වා. අපිට ඇත්තටම අද වෙනකොට තියෙනවා ඩොලර් ඉන්කම් එකේ ගැටලුවක්. එතකොට ඒ ලබා ගැනීම සඳහා මේ රජය මේ වෙලාවේ ටූරිසම් ප්‍රොමෝට් කරනවා. අර ඔයා කියන කාරණාවට අමතරව ඒගොල්ලෝ මොකද කරන්නේ? එක
trade fairs, tourism fairs ඒගොල්ලෝ කරන්න ඇත්තටම plan කරා. ඒක දැන් මේ తాවකාලික නතරුණා but ඉදිරියේදී they will continue it. UK වෙන්න පුළුවන්, US වෙන්න පුළුවන්. high end markets වලට දැන් ඒතකොට හොටෙල් එකේ නා යනවට වඩා රජයේ පැත්තට යන්න. ඒතකොට දේශපාලනිකව ඇත්තට මේ වෙලාවේ ධනාත්මකයි අපි එතන ඉන්නේ. හොඳයි. එක ආර්ථිකමය ගත්තොත් economically කොහොමද මේ හොටෙල් සෙක්ටර් එකේ එහෙම නැත්නම් හොටෙල් කෙනෙක් එනවනම් කොහොමද ආර්ථිකමය පැත්තෙන් අපිට ඒක බලපාන්නේ? මොකද්ද ආර්ථිකමය බලපෑම? මෙහෙම ගත්තොත් ඕක ආර්ථිකමය බලපෑම යටතේ ගත්තොත් දැන් හොටෙල් එකක් මේ ආර්ථිකය තුළ ආරම්භ වෙනවා කියන්නේ ඔය තුලින් රැකියා අවස්ථා ජනිත වෙනවා. හරියට හරි. ඒ වගේම තමයි නව ඒ හොටෙල් එක හරහා නව ව්‍යාපාර බිහි වෙනවා. හරි. එතකොට ඒ ව්‍යාපාර ජනතාවගේ ආදායම මට්ටම වැඩි වෙනවා. හරි. ආයතන වැඩි වෙනවා. නිෂ්පාදන වැඩි වෙනවා. ඒ වගේ ගත්තොත් හරියට හරි. ඔය ටච් කරේ නැත්තේ අර කලින් කියපු අරක විතරයි. මොකද දැන් මේක හොටෙල් එකකට 5 star වගේ යනවනම් අපිට ආර්ථිකමය එක පැත්තකින් රටට ඩොලර් ගලා ඒමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඊට අමතරව එම්ප්ලොයිමන්ට් එක නව රැකියා අවස්ථා ඒ සියලුම දේවල් හරි. හරියටම හරි. එතකොට හරින්දිත් පොයින්ට් එකක් කියනවා GDP එකේ ප්‍රොඩක්ට් වලට වඩා සර්විස් වැඩි GDP GDP එක එතකොට අපිට ඒ කියන්නේ ඇත්තටම ඉකොනොමි එකට අපේ GDP එක කියන්නේ ආර්ථික වර්ධන වේගය සහ ඒ අපේ ආර්ථිකයේ සඳහා ලබා යුතු දායකත්වය වැඩි කිරීම දල ජාතික නිෂ්පාදනය සඳහා අපිට වැඩිපුර ප්‍රවෘත්තාවයක් ලබා ගන්න පුළුවන්. එතකොට මොන ඉකොනොමික් පැත්ත. ඒකේ අනිත් එකක් තමයි මම මේ එකතු කරන්න කැමති. දැන් අපි මේ වෙලාවේ සාකච්ඡා කරලා බලනවා දැන් එකක් තමයි తాවකාලිකව ටුවරිස්ට්ලට දැන් මේ වෙලාවේ ඉන්කම් එක අඩුවීමක් වුණා පිටරට අයට. මොකද මේ කොවිඩ් නිසා. නමුත් ඒක తాවකාලිකයි. ඉදිරියට ඒක හරියනකොට මොකද වෙන්නේ? ටුවරිස්ට්ලගේ පර්චේසින් පවර් එක වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ඩිස්පෝසබල් ඉන්කම් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි දේශීයව ගත්තා. එතකොට දැන් අපි තව ඉදිරියට දැන් අපි හොටෙල් එකක් හදලා අවුරුදු දෙකක් තුනකින් ඔක එනකොට මොකද වෙන්නේ? ආර්ථිකමය හැකියාව දේශීය විදේශීය සංචාරකයන් දෙකම ඉහළ යනකොට මොකද වෙන්නේ? මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කාටද කියන්න පුළුවන් 5 star එකට යන්න පුළුවන් කට්ටියට අඩුයි නේද? ඒකනේ අපි අනිත් ආගියුමන්ට් එක. දැන් මේ කස්ටමර්ස්ලා ඉන්නත් එපා මේකට. එතකොට එහෙම නෙවෙයි. නමුත් ඉදිරියේදී දැන් මේක తాවකාලිකයි. අපි දැන් එන්නත් හොයාගන්නවා ඒවත් එක්ක ආපහු මේක ලෝකේ විවර වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට high end touristලාගෙන් ඔන්න ඒගොල්ලන්ගේ disposable income එක වැඩි. ඒ නිසා 5 star එකට එනවා වැඩි වෙනවා. ඒ වගේම තමයි අර whale watching වගේ දේවල් වලට අමතරව ආදායමක් නිකුත් කරන්න පුළුවන්. ඒවා බලන්න කැමති අය නිසා ඒතර ඒක නිසා එන්න පුළුවන්. ඒ වගේ දේශීය කට්ටිය උනත් 5 star එකට දැන් ඉස්සරට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අර leisure එක ගත කරන්න අර වගේ තැනක. එතකොට disposable income එක. එහෙම නැත්නම් ආර්ථිකමය හැකියාව ධනාත්මකයි එතන. දේශීය විදේශීය ව්‍යාපාරිකයන්ගේ. දැන් ඔය දෙන්නම කතා කරා ඊට අමතරව ආයතනික පැත්තෙන්. ඒ කියන්නේ රජයේ පැත්තෙන් ආයතනයක් පැත්තෙන් මොනවද කරන දේවල්. ඔය කියන්නේ GDP එක වැඩි කරන එක, foreign currency inflow එක, ආර්ථික තත්ත්වයන්, එහෙම නැත්නම් තවත් නව ව්‍යාපාර බිහිවීම, right? එතකොට අර නිකන් society එකක් හැටියටම මේක නිකන් පිරෙන්න පටන් ගන්නවා කියන එක. very valid points. very good. ඊළඟට අපි ගත්තොත් P ගත්තා, economic ගත්තා, social පැත්තෙන් මොනවද කියන සමාජීය පැත්තෙන්. සමාජීය පැත්ත කතා කරොත් මම හිතන්නේ මම දකින පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි සමාජීය වශයෙන් වෙන ධනාත්මක පැත්ත සහ සමාජීය වශයෙන් වෙන ඍණාත්මක පැත්ත. ඔව්. සමාජීය වශයෙන් වෙන ධනාත්මක පැත්ත කතා කරොත් නව සංස්කෘතිය, ඒ කියන්නේ සමාජයට නව අංග එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ විදේශීය වශයෙන් සමාජීයව කටයුතු කරන විදිය. ඔව්. අනිත් පැත්ත තමයි එක එක විකෘතිමය තත්ත්වයන් ලංකාවේ සමාජය තුළට එන එකත් එකකට ඍණාත්මක එකක් වෙන්න පුළුවන්. ඔව්. හරි. ඒ වගේ දෙයක් තමයි. ඒකට සමාජයෙන් ගත්තොත් දැන් සමාජයේ හැටියට ගත්තොත් අපි බලනවා ඇත්තටම මෙතන තියෙන තෙරපුමක්ද තල්ලුවක්ද කියලා. දැන් ඇත්තටම ගත්තොත් ඉදිරියට වඩා ඉස්සර කාලයට වඩා අපේ දැන් සමාජයක් දැනුවත්. දැන් ටුවරිස්ට්ලා කියලා ආවහම ඒගොල්ලන්ගේ ගති පැවැත්ම එතකොට ධන ඍණ දේවල් දැන් අපේ මිනිස්සු අඳුරගෙන තියෙනවා. අඳුරගෙන තියලා සමහරවිට දැන් අපේ සමාජයේ පැත්තෙන් ගත්තොත් මේක නිකන් අපි මේ නෙගටිව් එකක් හැටියට දකින්නේ නෑ දැන් ටුවරිස්ට්ලා. පොසිටිව්ලා right? ඔව්
හරියද කියන සංස්කෘතික ගැටලු. ඔව්. සමහර තැන්වලදී සංස්කෘතික ගැටලු අපි දකිනවා. දැන් අර කියනවා වගේ ඒගොල්ලන්ගේ හැසිරීම අපේ සමහර තැන්වලට يعني එච්චර හොඳට මූව් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒතර අන්න ඒක කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් සමාජය ගත්තොත් අපි ඒක ධනාත්මක දකිනවා වගේම ඍණාත්මක දේවලුත් අපි එතනදී දකිනවා. ඒතර ඍණාත්මක දේවල් අපි කොහොමද අවම කරන්නේ? දැන් මේ හොටෙල් එකේ ඉම්ප්ලිමන්ට් වෙනකොට අපි ඒක අවම කරනවා. සමහර ලාවට දැන් අපිට ඒක කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු ටූරිස්ට්ලගේ සමහර අංග බාහිර ලෝකෙට එක්ස්පෝස් නොවන විදිහට ඒගොල්ලෝ සමහර දැන් අපි ගත්තොත් දැන් අපි නයිට් ක්ලබ් එකක් කියන එකකට අපේ ලංකාවේ රෙඩි නැහැ නේද? නමුත් ඒක අභ්‍යන්තරිකව ලබලා දෙන්න ඕනේ. මොකද ටූරිස්ට්ලා පොයි දවසේ ඩ්‍රින්ක්ස් කියලා ගත්තොත් ඒක සමහර වෙලාවට සමහර අයට ඒක අකමැති වෙන්න පුළුවන්. නමුත් රටක් ඇටි සංස්කෘතියම ගැටලුවක් වෙනවා. ඒතකොට ඒක කොහොමද ඒගොල්ලෝ රූම් එකට ඒක සර්විස් කරලා ලබා දෙනවා. ඒක හැබැයි එළිය කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොටෙල් එකෙන් එළියට යන්න බෑ. ඒ වගේ දැන් සංස්කෘතික සමහර ගැටලුත් අපි උත්සාහයක් ගන්නවා අවම කරගන්නට. හොඳයි. P අකුර කිව්වා, E අකුර කිව්වා, S. T ටෙක්නිකලි කියලා කියන ගොඩක් වෙලාවට අපි බලනවා තාක්ෂණිකව අපිට එතෙන්ට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් අපි ඉස්සරට වඩා අපි තාක්ෂණිකව ලෝකයේත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ඔය අපි කියන සෝෂල් මීඩියා පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් ඉස්සර වගේ නෙවෙයි ඒ රටක ඉඳලා බුකින් එක කරන්න පුළුවන් මෙහි. ටුවර් ගයිඩ්ස්ලා හරහා ඒ දේවල් කරන්න පුළුවන්. ඔන්ලයින් වීසා වගේ දේවල් අපිට කරන්න පුළුවන්. දැන් ඒවට පහසුකම් සපයන තැනකට ලංකාවපත් වෙලා තියෙනවා. ඒතකොට ඒක අනුවම මේ 5 ස්ටාර් එකක් ඒ තැනට එන්න පුළුවන්. කැන්සලේෂන් එකක් එහෙනම් කරා. ඉස්සර වගේ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා මෙහෙ බුක් කරන ඒ තත්යකට වඩා වෙනස්සක්. ටූරිස්ට්ලා ඒක එක්ස්පෙක්ට් කරනවා. රයිට් ඒක තමයි අපි ඔය දකින්න විදිහට තාක්ෂණික පහසුකම්. ඒ වගේම තමයි රූම් එකක් ගත්තොත් ඒ රූම් එකේ තියෙන ඕන පහසුකම් ටික. Wi-Fi එක දැන් anyway given. ඉස්සර වගේ නේ Wi-Fi delay නැතුව හොඳ Wi-Fi speed එකක් එක්ක ටූරිස්ට්ලා කැමති. හරිද? ඒතර ඒක අපි ලබලා දෙන්න පුළුවන්. මොකද නැත්තම් අපි සමහරවිට වෙල ඒක කම්ප්ලේන් එකක් වෙන්න පුළුවන්. නමුත් අපි තාක්ෂණික මට්ටමින් එතෙන්ට යා හැකියාවක් තියෙන මොකද ලංකාවේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හරි ඉස්සර වගේ මේ සිග්නල් ඩ්‍රොප් වෙන ප්‍රශ්න නැහැ. මොකද එතන ඩයලොග් වෙන්න පුළුවන්, මොබිටෙල් වෙන්න පුළුවන්, SLT වෙන්න පුළුවන්. ඒ ළඟ එක ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ලීගල් වගේ ගත්තොත් ලීගල් කියලා කියන්නේ අවශ්‍ය කරන අනුමැතියක්. ඒක BOI වෙන්න පුළුවන්, අනිකුත් ආයතන වෙන්න පුළුවන්, රජයේ මොන හරි ආයතන වෙන්න පුළුවන්. ඒ හරහා අපි අනුමැතියක් ලබා ගැනීම කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒතර ඒ වගේ දේවල් කර ගැනීම ඒවා ධනාත්මකයි. ඊට පස්සේ එන්වයරන්මන්ටල් කියලා කියන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනුමැතිය. ඒ කියන්නේ පරිසරයට හානි වීම අඩු වෙන විදිහට අපි යම්කිසි දේවල් කරනවාද? දැන් උදාහරණයක් ගත්තොත් වේස්ට් වෝටර් කොහොමද අපි ඩිස්පෝස් කරන්නේ? හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් එමිෂන්ස් මොනවා හරි තියෙනවා නම් ඒව කොහොමද? ඊළඟට සමහරවිට දැන් අපි ශබ්ද වගේ දේවල් ගත්තොත් බාහිර පරිසරයට නොවන විදිහට කරන්න පුළුවන්ද? මොකද ඒක පරිසරයට බද්ධ වෙච්ච දේවල්. මොකද සමහරවිට මේ පැත්තේ එකක් එනකොට මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ හොටෙල් එකක් දාලා. නැත්තම් පස්සේ පාරිසරික ගැටලු වෙන්න පුළුවන්. මිනිස්සුන්ට කරදරයක් නැහැ. මොකද හොටෙල් එකක් හැමදාම යනවා. දැන් අපි දුම් හැමදාම මේකේ නයිට් පාටි යනකොට ඒකේ ශබ්ද එළියට ලොකු ප්‍රශ්නයක් නම් ඒක 5-6 දෙනෙකුට උනත් ගැටලුවක් වෙන්න පුළුවන් නේ. ඒතර ඒක කොහොමද අවම වෙන්නේ? ඊළඟට වාහනේ යන විදිය, බීච් එකට ඇක්සස් කරන විදිය, එතකොට බීච් එකේ යම් ප්‍රමාණයකට පාවිච්චි කරන විදිය, මුහුදු කාදනය වගේ දේවල් එක වළක්ව ගන්න විදිය. ඒතර ඒව තමයි පාරිසරික පැත්තේ. ඒකද ගත්තොත් කන්සර්වේෂන් වෙන්න පුළුවන්. අපි ගත්තොත් බීච් එක පැත්තෙන්, අනිත් පාරිසරික පැත්තෙන්, එතකොට පාරිසරික අධිකාරියෙන්, රයිට්? එතකොට BOI එකෙන් ඒ අවශ්‍ය කරන අනුමැතියන් ලබා ගන්නවද නැත්නම් අන්න මේ වගේ දේවල් ටිකක් තමයි එතන සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? දැන් එතකොට අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවහම දැන් ඔයගොල්ලෝ දේ ප්‍රායෝගිකවයි බලන්න තියෙන්නේ. අමාරු නෑ. දැන් ඔයගොල්ලෝ ගොඩාක් පොයින්ට්ස් කිව්වා. දැන් කම්පෙයාර් ටු අපි වෙළඳපළත් එක්ක බැලුවොත් අපි මෙතනදී එන්වයරන්මන්ට් එක ගැන සෑහෙන කරුණු කිව්වා. දැන් මම ඕගොල්ලන්ට ඉන්වයිට් කරන්නේ දැන් ටූරිසම් නේ මේ කතා කරේ. දැන් කල්පනා කරන්න මොකද්ද හරි? කුෂිකාර්මික ශාස්ත්‍රයේ දැන් මොකද්ද? රෙදිපිලි එහෙම නැත්නම් ගාමන්ට් ශාස්ත්‍රයේ දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තේ ශාස්ත්‍රයේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ජෙම් ඉන්ඩස්ට්‍රිය මොකද්ද වෙන්නේ? එතකොට දැන් මොකද කරන්නේ? ඕක දැන් අපි අදයි හොයන්නේ. ඕකට දැන් වෙබ් එකට ගිහිල්ලා ලංකාවේ තව විස්තර ටිකක් බලලා පත්තරයකින් කරු ටිකක් හොයලා බලන්න මොකද්ද දැන් මේ රටේ මැනික් අපනයනේ හෝ නිෂ්පාදනය හෝ උපදැමීම හෝ වෙළඳපළ තුළදී මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට දැන් මොකද්ද මේ වෙලා දැන් කලින් තිබුණ මේ වගේ වෙලා තිබුණ නැහැ ගොඩක් අවුට්ස්ටෑන්ඩින් බිල් තිබ්බ දැන් අපි දකින ඒ ඔක්කොම ගෙවි යනවා. ඔන්න දැන් ඒකට නිකන් ධනාත්මක කාලයක් එනවා. දැන් ඒව තමයි අපි බලන්න ඕනේ. P අකුරෙන් E අකුරෙන් දැන් මේ සියලුම දේවල් බලනවා කියන එකනේ. නමුත් දැන් අපි තුන් ප්‍රශ්නයක් දුන්නට පස්සේ අපිට එතන කල්පනා කර ඉන්න බෑ. මේ මොඩල් එක අපි පැහැදිලි කරලා
ඒක කරගෙන 3-4 පාරක් කරලා ගියොත් අපිට එතන ගැටලුවක් නැතුව උත්තරයක් පහසුවෙන්ම දෙන්නට පුළුවන්. right. මොන හරි ගැටලු තියෙනවද ඒක තවදුරටත් මේ ප්‍රශ්නේ? සර් ධනාත්මක සහ ඍණාත්මක කියන මේ හැම සාධකයක් එකක්ම අරගෙනම ඔක පැහැදිලි කරන්න පුළුවන් නේද සර්? ඔව් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් කොමන් කිව්වත් ඇති මේ සුජිත්. මොකද දැන් අපිට ලකුණු 5ක වගේ ප්‍රශ්නයක් එන්නේ. එතකොට දැන් අපි හිතමු ඔයා දැන් ඒකෙදි ඇත්තටම වෙන්න ඕනේ ධන ඍණ දෙකම කරලා අපිට ඒකෙදි ඇත්තටම කියන්න පුළුවන් නම් දැන් ගොඩක් නෙගටිව් නම් එතකොට අපි දකිනවා මෙන්න මෙතන ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් ගමුත් අපි දැන් ඔය පෙස්ටල් එකේදී P යකුරු යකුරුම බලන් ගියාම අපි සියලුම දේවල් හොඳයි. හැබැයි පොලිටිකලි ඒක ලොකු ප්‍රශ්නයක් න ะ අපි සමහරට ක්‍රෙඩිට් එක කරන්නේ නැහැ. දැන් මේ ඔය උදාහරණෙම අනිත් පැත්තට ගන්නකො. ඔය උදාහරණෙම අනිත් පැත්තට ගමු. අපි හිතමුකෝ රජයෙන් දේශපාලන වශයෙන් සපෝට් නොකරන ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා කියලා මේ වෙලාවේ. අපි තු පොලිතින් මේ තහනම් කරා මේ ළඟදී. අපි තු මොනවා හරි ඉම්පෝට් කරන්න මේ ලොකු දෙයක් කරනවා මේ වෙලාවේදී. අනිවාර්යෙන්ම මේ අවුරුදු 5කට ඒගොල්ලෝ කරන්නෙම නැත්තම් වැඩක් නැහැ. ඒකට අපි හිතලවත් වැඩක් නැහැ. දැන් ඒ වෙනුවට අපි වාහන ඉම්පෝට් කරලා විකුණන වගේ ට්‍රේඩ් එකකට ලොකු මේම යාඩ් එකක් හදලා මෙහෙම කරන්න කියලා කිව්වට වැඩක් තියනවද නැහැ. දේශපාලනිකව එතනම තීරණේ නැහැ. රජය එතන නැහැ. ඒතර පොලිටිකල් ක්වෙස්චන් එකක්. අපි ඒක අනිත් පැත්ත આવුත් අපි ගේනවා මොනවා හරි ටොයෝටා වගේ කම්පැනියක් එක්ක ෆ්‍රැන්චයිස් එකක් ගහලා මෙහි මොකද කරන්නේ? අපි එකතු කරනවා වාහන. එකලස් කරලා වාහනයක් හදලා ටොයෝටා නමට තියෙනවා. අන්න වැලියු ඇඩිෂන් එක. ඒකට ගවර්න්මන්ට් එක සපෝට් එකක් දෙනවා. ඒකට පරිසරය හැදිලා තියෙනවා. ඒකට ටැක්ස් කන්සෙෂන්ස් තියෙනවා. ඒකට අප්‍රූවල්ස් ගන්න පුළුවන්. ඒකට එම්ප්ලොයිමන්ට් එන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? අපි ලොකු ෆැක්ටරි එකක් හදලා කරනවා. දැන් අපි ගම ටයර් කර්මාන්තශාලාව හිතන්න. ඒක එක්ස්පෝර්ට් 80% එක්ස්පෝර්ට්. ඒක රෙඩි මේඩ් නිකන් ගවර්න්මන්ට් එක නිකන් වැඳලා පිළිගන්න ඔය වගේ තත්ත්වයක්. ඇයි? දේශීය රබර්. එතකොට ඒකට වැලියු ඇඩිෂන් එකක්. පිට රටින් ඩොලර්ස්. ජොබ් ක්‍රියේෂන් එකක්. අනිත් ව්‍යවසායකයන්ට ලොකු ගැම්මක් එනවා. අපිට අපේ දේ කියලා අපේ මිනිස්සු එක පාවිච්චි කරන්න ගන්නත. අන්න ඒ වගේ මොකද්ද මේ වෙන්නේ? මෙලු මුළු මේකක්ම ඉස්සෙලා තියෙනවා. රජය හරි කැමති ඒ වගේ ඒවට. මොකද ඒගොල්ලෝ එක්ස්පෝර්ට් ඩ්‍රිවන්. එතකොට ඒ හින්දා අපිට අර ඒක ධන ඍණ දෙකම අරගෙන කාරණා කියන්නට පුළුවන්. ඒ වගේම තමයි කන්ක්ලූසිව් වෙන්න ඕනේ. අන්තිම උත්තරේ මේකයි කියන්න ඕනේ නැහැ. නමුත් අපිට පේනවා නම් ඒකේ වැඩි ප්‍රමාණයක් නෙගටිවිටි එකක් සහ වැඩි බරක් තබන්නට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් එතනදී අපි ඒක මම කියන්නේ ප්‍රායෝගික තලයේදී මේ පේපර් එකට නෙවෙයි ප්‍රායෝගික තලයේදී අපි තීරණය ගන්නවා නෑ මේක අපි ප්‍රොසීඩ් කරන්නේ නෑ. අනිත් එක තමයි දැන් අපි තුන් බාහිර පාරිසරික සාධක කියලා හිතන්න. බාහිර පාරිසරික සාධකයක් ගත්තොත් අපි හිත මොන හරි ෆැක්ටරියක් යම් කිසි තැනක මේවා කරනකොට පාරිසරික ගැටලුවක් එනවා. අප්‍රූවල් එක ගන්න අමාරුයි. පේස්ට් එක හෝ වොයිස් වෝටර් වෙන්න පුළුවන්, හાર્ඩ් වේස්ට් එක වෙන්න පුළුවන් දාන්න තැනක් නෑ. සද්ද එන්න පටන් ගන්නවා. දුම්පට එන්න පටන් ගන්නවා. දැන් මිනිස්සු උතන ස්ට්‍රයික් කරන ලෙවල් එකක් එනවා. සෝෂියලි ඒගොල්ලෝ කැමති නෑ මේ ගමට ඇවිල්ලා මේක ඩිස්ටර්බ් වෙනවා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රශ්නයක්. පාරේ වාහන යන්න දිගටම ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ එදිනදා ජීවිතය පිළිබඳට ගැටලුවක් වෙනවා. ලයිට්ස් ඇත්තටම මේ ෆැක්ටරි එකට ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ලයිට්ස් නැත්තම් පවර් සප්ලයි එකට ගැටලුවක් වෙනවා. මොකද්ද මේ වෙන්නේ? දැන් එහෙම එකක් දැක්ක ගමන්ම ඔන්න අපි කියනවා නෑ මේක මෙතන හරියන්නේ නෑ. මේ ෆැක්ටරි එකට අපි මෙතන ෆන්ඩ් කරන්නේ නෑ. මොකද මෙතන සමාජීය සංස්කෘතික හා පාරිසරික ගැටලු ගොඩක් තියෙනවා. ඒ හින්දා නෙගටිවිටි එක. අපි ෆන්ඩ් කරන්නම් ඔයා යන්න සෝන් එකට. සෝන් එකේ කොටසක් ගත්තොත් අන්න අපි ෆන්ඩින් එක කරනවා. මොකද අපි දකිනවා එතනදි ගැටලුවක් නැහැ මේ ටික ඔක්කොම එතනට ගියා. එහෙම අවස්ථාවක් උතරම් අපිට තිබුණා. මතක නැද්ද හේලිස් වල ෆැක්ටරි එකක් අර වතුර පිළිබඳ ප්‍රශ්නයක් ගමකින් ඇවිල්ලා. අන්තිම ෆැක්ටරි වහන්න උනානේ ඒගොල්ලන්ට. නමුත් ඒකට ෆන්ඩ් කරා නම් අපි හිතන්නේ ෆන්ඩ් කර බැංක් තිබ්බා. අර ලොකු ගෲප් එකේ ස්ට්‍රෙන්ත් එකට ඒගොල්ලෝ පේ කරා. නැත්තම් මොකද වෙන්නේ? ඒක වහන්න උනා එතන. එතකොට ඒක කොහෙන්ද ආවේ? පාරිසරික ප්‍රශ්නයක් ආවා. සමාජීය ප්‍රශ්නයක් ආවා. ඉතින් නීති ප්‍රශ්නයකට යමු උනා. නමුත් දේශපාලනයෙන් ඒක පොසිටිව් එකක් නෙතිබුණේ ඒක. ඉකොනොමිකලි ඒක පොසිටිව් නෙතිබුණේ. මොකද ඒගොල්ලෝ තෙව්වේ ඩොලර්ස්. ජොබ්ස් දීලා තිබුණ ගමයට. නමුත් වෙන තැනකින් ප්‍රශ්නයක් ආවා. ඒතර ඒවා අපිට හොඳ කේස් ස්ටඩීස්. ගමක ෆැක්ටරියක් ගහනකොට දැන් අපි 3-4 පාරක් හිතනවා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ද, රෝඩ්ද, පවර්ද, ලේබර්ද, සංස්කෘතියට හානි වෙන එකද, ශබ්ද දූෂණ හැම දෙයක්ම දැන් එතෙන් දෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට
ඒ විදිහට තමයි අපි ඒ කාරණේ දිහා බලන්නේ. තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ සුජිත්? right. හරි සර් ක්ලියර්. right. අපි දැන් ඊළඟ කොටසට ගියොත් තව කොටස් දෙකක් මේක අපි වෙන සතියට ගියත් කමක් නැහැ. මම නිකන් ටිකක් යම් ප්‍රමාණයකට හඳුන්වා දීමක් කළා අපි ඉස්සරහට යමු. දැන් අපි මේ මොකද්ද මේ කරේ? අපි දැන් m අකුර කරා. i අකුර කරා. f අකුර කරා. e අකුර කරා. මේ එකක් අපි in detail ගියා. in detail ගිහිල්ලා අපි බලුවා ධනාත්මකද ඍණාත්මකද කියලා. මේ හැම එකක්ම තවදුරටත් සාකච්ඡා කරලා බලනවා ධනාත්මකද ඍණාත්මකද කියලා. එතකොට ධනාත්මකද ඍණාත්මකද කියලා බලුවාම ඍණාත්මක આવොත් ඒ ඍණාත්මක නිසා යම්කිසි අවදානම් ටිකක් එන්න පටන් ගන්නවා. ඒව තමයි කළමනාකරණ අවදානම, වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, ණය අවදානම. F අකුරෙන් financial හින්දා credit risk, financial risk ණය අවදානම. එතකොට මෙහෙයුම් අවදානමක් එනවා. ඔය අපි කියන ආකාරයට සමහර වෙලාවට operations ටික හරියට වෙන්නේ නැත්තම්. එහෙම නැත්නම් අපි කර්මාන්ත වෙළඳපොළට අදාළ අවදානමක් එනවා. වෙළඳපොළ ශේෂ්ත්‍රය හරියට කරුන්නේ නැත්තම්. මැනේජ්මන්ට් හරියට නොකරොත් කළමනාකරණ අවදානම. මේ කීපයක්. තව නීති අවදානම, කීර්ති අවදානම, එහෙම නැත්නම් මෙහෙයුම් අවදානම, පාරිසරික අවදානම, තව ගොඩක් දේවල් එන්න පුළුවන්. මොකද කියන කාරණා අනුව අවදානම් ගොඩක් එන්න පුළුවන් මේ ව්‍යාපෘතියට. ඒතර අවදානම් හඳුනා ගැනීම කියන එක තමයි අපි මූලික වශයෙන්ම දැන් කරලා තියෙන්නේ. ඒතර ඒ එක එකක් තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ මොනවද කළමනාකරණ අවදානම්. මොනවද වෙළඳපොළ අවදානම්. දැන් අර අපි කියපු ලිස්ට් එකම තමයි මේකේ අනිත් පැත්තට මෙතනට එන්නේ. දැන් ඔයගොල්ලන්ගෙන් අහුවොත් සමහරවිට ව්‍යාපාර මෙහෙම ශක්තිතාවයක් කරගන්නට තියෙන වෙලාවක එතකොට ඒ ව්‍යාපාරය තුල මෙන්න මේවා ඇඟීමකට ලක් කිරීමේදී යම් අවදානම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අවදානම් මොනවාද කීපයක් සඳහන් කරන්න විස්තර කරන්න. ඒතර ඒක කරනකොටත් අර චෙක් ලිස්ට් එකම නෙගටිවිටි එකට එනවා. දැන් අපි කියවනේ අරකේ අපි හිතමු චෙක් ලිස්ට් එකක් තියෙනවා වෙළඳපොළ වර්ධනය කියලා. ඒතර අපි දකිනවා නම් වෙළඳපොළ වර්ධනයක් නෙවෙයි වෙළඳපොළ අපගමනයක් තියෙන්නේ කියලා මොන ගැටලුවක්. ඒ වගේම කල්පනාකරණයට අපි කොහොන එක්ස්පීරියන්ස් එක ඕනේ, එක්ස්පෝෂර් එක ඕනේ, ක්වොලිෆිකේෂන් එක ඕනේ, සීනියර්ස් ලව රීච් කරන්න පුළුවන් වෙන ඒව නැත්තම් කල්පනාකරණ අවදාන. අපි කොහොමද ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකක් තියෙනවා, ඩිසිෂන්ස් හරියට ගන්න ඕනේ, টপ ටු බොටම් වගේ බොටම් අප් අප්‍රෝච් එකක් තියෙන්න ඕනේ. ඒක නොවෙනවා නම් කල්පනාකරණ අවදාන. එහෙම නැත්නම් එතන ඉන්නේ තීරණ ගන්නකොට ගොඩක් වෙලාට ඒගොල්ලෝ එකතු වෙලා කොළඹින්දන් තීරණ ගන්නවා, අර ඉම්ප්ලිමන්ට් කරනවා නම් අන්න ගලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳ කමියුනිකේෂන් එකක් නැහැ, අවදානමක්. පැහැදිලිද? ඒතර අරකම ෆ්ලිප් සයිඩ් එක, නෙගටිව් සයිඩ් එක. ඒතර අපි ඒක ගැන සාකච්ඡා කරනකොට මෙන්න මේ කියන චෙක් ලිස්ට් එක මෙතන පාවිච්චි කරනවා. අරක ධන නම් මේක ඍණ. දැන් අපි තව ඉස්සරහට ගියොත් ව්‍යුහගත. ඒ කියන්නේ දැන් අපි කියනවා දැන් ණයලාභියා හෝ ණය ණය ආයතනය ඉල්ලන දේ නෙමෙයි අපි දෙන්නේ. දැන් අපි ගත්තොත් වැඩි හොඳ කෙටි කාලින චක්‍රීය නැත්නම් අපි OD එකක් දෙනවා. වැඩි හොඳ පසුදා චෙක්පත් වට්ටම් කරණයක් නම් ඩේටා ෆයිනෑන්සින් වලට ෆැක්ටරින් නම් අපි OD එකක් දෙනවා. අවුල්නේ. දීර්ඝ කාලීන ණයක් නම් ඕනේ මොනවා හරි ප්‍රාග්ධන පිරිවැය සපුර ගන්න. අපි දෙනවා කෙටි කාලීන ණයක්. ව්‍යුහගත. ඔය ඇවිල්ලා වෙන්නේ ඒ ණය සකස් කරන අවස්ථාව. එතකොට ඒ වගේ අපි බලනවා මොකද්ද ණය අවදානම්. ඒ කියන්නේ ණය අවදානම් කියලා දීපු ණය පොලිය වාරික නිසි පරිදි නිසි කලක ආපසු ගෙවීම. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? අපේ P&L balance sheet cash flow analyze කරනකොට අපිට තේරෙනවා මෙන්න future ගෙවන්න බෑ. එහෙම නැත්නම් අපි analyze කරනවා නමුත් අනිත් සාධක නිසා ණය අවදානමක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් financial risk එක, credit risk එකක් එන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒව තමයි අවදානම් හඳුනා ගන්නවා. අවදානම් මොනවද කියලා තීරණය කරනවා. එතකොට දැන් ඊළඟට අපි මොකද කරන්නේ? ඒ හදාගත්ත අවදානම් අවම කරගන්නට
අපි බලනවා අපි ගාව තියෙන ධනාත්මක දේවල් මොනවද? උදාහරණයකට අපි කිව්වොත් දැන් කලමනාකරන නොහැකියාවක් තියෙනවා මම රයිස් මිල් කෙනෙක් ඉඳ හොටෙල් එකක් කරන්න බෑ. හැබැයි මට සල්ලි තියෙනවා. කලමනාකරන අවදානමක් තියෙනවා හොටෙල් එක රන් කරන්න එක්ස්පෝෂන් එක්ස්පීරියන්ස් නැහැ කියලා අපි කියනවා. හැබැයි මට සල්ලි තියෙන නිසා මට පුළුවන් වෙළඳපොලේ ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳම ජනරල් මැනේජර් කෙනෙක්ලා මගේ හොටෙල් එකට දාන්න. ප්‍රශ්නේ සොලියුෂන් එක ආවා. දැන් මම රයිස් මිලින් ඔක්කොම කරනවා මට මාකටිං ලින්ක්ස් නැහැ. හැබැයි මට පුළුවන් හොටෙල් එක හදලා හොඳ මැනේජ්මන්ට් චේන් එකකට ටික බාර දෙන්න. මැරියට් වෙන්න පුළුවන්. තව මොනවා එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මම බාර දෙන්න. මට ප්‍රශ්නයක් නැහැ. හොටෙල් එක හදනවා රන් කරන්න වෙන මැනේජ්මන්ට් එකකින්. මම රයිස් මිලින් තමයි කරන්නේ. හැබැයි මට තියෙනවා ප්‍රාග්ධානය. මට තියෙනවා කන්ටැක්ට්ස්. මට තියෙනවා මුදල්. දැන් මම කොන්ෆිඩන්ට්. ඇයි කලමනාකරණය කවුරු හරි හොඳ කෙනෙක් කරනවා. ඒතර අන්න ඒ ආකාරයකට අර තියෙන අවදානම අවම කර ගැනීමක් කරනවා මේ ධනාත්මක දේවල් හරහා. ওই ටිකත් කරලා එතනින් එහාට මොකද අපි කරන්නේ? ඊට පස්සේ ණය සකස් කරන අවස්ථාවට අපි කියනවා නියමයන් සහ කොන්දේසි. ණය මුදල, පොලි අනුපාත, ණය ගෙවීමේ කාලය, සුරකුම්, ණය කොන්දේසි අන්න ඒ කියන කාරණා. ඒතර ඒ ටික තමයි මෙතනදී අපි මේ පැහැදිලි කරන්නේ. right? එතකොට ඒකේ ධනාත්මක කොන්දේසි වෙන්න පුළුවන්, ඍණාත්මක කොන්දේසි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි සමහර වෙලාවට දෙනවා මෙන්න මෙහෙම. ධනාත්මක කියලා කියන්නේ දැන් මේ අනිවාර්යයෙන් යම් මට්ටමක කරගෙන යනවා. ඒ කියන්නේ ගත්තොත් අපයක් දෙන්න සුරුකුමක් දෙන්න. එහෙම නැත්නම් අවුරුදු මාස 3න් 3ට හරි මාස 6න් 6ට හරි මට මූල්‍ය වාර්තා දෙන්න. එතකොට අපි මෙයාට රයිට් පාඩ මම ණය මුදල දෙන්නේ මෙන්න මේ නිසයි. ඇයි මෙන්න මේවා දාන්නේ? අර මම කියන මූල්‍ය අවදානමක් තිබ්බොත් ඒක අඩු කරන්න. මෙහෙයුම් අවදානමක් තිබ්බොත් අඩු කරන්න. ඒ වගේම තමයි දැන් ඍණාත්මක කියලා කියන්නේ මෙන්න මේවා නොකල යුතුමයි. දැන් මේවා කරොත් ලෝඩ් කොන්ට්‍රැක්ට් එක අපි නවත්තනවා. ඒ කියන්නේ ඩිවිඩන්ඩ්ස් පේ කරන්න බෑ. අපේ නැතුව අපේ අවසරේ නැතුව වෙන තැනකින් ණයක් ගන්නට බෑ. අපේ අවසරේ නැතුව මේක බද්දට වෙන මොනවත් කරන්න දෙන්න බෑ. සබ්ජෙක්ට් එක මොකද දෙන්න බෑ. මේ ඇයි කරන්නේ? ඒක අපි දන්නවා මෙයා ටිකක් අමාරුයි යන්නේ. එහෙම නැත්නම් අපි හොටෙල් එකේ එක්සැම්පල් එක ගන්නකො. හොටෙල් එකේ අපි දානවා කන්ඩිෂන් එකක් ජෙනරල් මැනේජර් අත් කරන්න ඕනේ අපේ කන්සෙන්ට් එකෙන්. ඕන විදිහට මාරු කරන්න බෑ. ඇයි? ඒක ක්‍රිටිකල් නිසා. හේතුව මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් මේකේ අයිතිකරුවන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් නැති නිසා අපි කියනවා මෙන්න මේ විදිහට කරන්න. එක කොන්දේසියක්. සමහරලාට එක කොන්දේසියක් වෙන්න පුළුවන්. බැංකුවෙන් එක්කෙනෙක් ඔයගොල්ලෝ ඩිරෙක්ටර් බෝඩ් එකේ දානවා. නන් එක්සිකියුටිව්. මොකද අවුරුදු 3ක් 4ක් 5ක් යනකම් අපි මොනිටර් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මොකද කරන්න කියලා. තමයි කොන්දේසිය. ඒ මොකටද ඒ දාන්නේ? අර කියන අවදානම අවම කර ගැනීම සඳහා. පැහැදිලිද? එතකොට අද අපි සාකච්ඡා කරේ ආයතනික ණය ඇගීම මිෆට් මොඩල් එක. අකුරු 4කින් ධන ඍණ හොයනවා, ඍණ නිසා අවදානම් වෙනවා, ධන නිසා අවදානම් පාලන ක්‍රියාමාර්ග කරනවා. ඒකෙනුත් එහාට යනවා නම් තවත් යම්කිසි අවදානම් ක්‍රියාමාර්ග තියෙනවා නම් තත්ත්ව කොන්දේසි හරහා පුළුවන් තරම් ඒක निराකරණය කරනවා. එහෙම කළා ණය නිකුත් කිරීම සිද්ධ කරන එක තමයි ආයතනික ණය ඇගීම. ගිය පාරට සාපේක්ෂව මේකෙදි වෙන්නේ වැඩි විස්තර වැඩි තොරතුරු තියෙන නිසා අරට වඩා වැඩි හැකියාවක් තියෙන ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවා. ඒක තමයි අපි මෙතනදී සාකච්ඡා කරේ. right. මොනවා හරි ගැටලු තියෙනවද? තවදුරටත් අපිට ප්‍රශ්න තියෙනවද? right. එහෙමනම් මෙහෙමයි. අද ඇත්තටම අපිට යම් ප්‍රමාණයක් අඩුත් වුණා. හුඟක් අය මම හිතන්නේ විභාග වලට ලියන්නත් ගිහිල්ලා ඇති කමක් නැහැ. නමුත් දැන් මේකේදී අර මම කිව්වා ගොඩක් අමාරු නැති වුණත් වැදගත්. එතකොට ඔයගලට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් තමයි අර මම කිව්වා වගේ පුළුවන් තරම් මේක අර ඇඟට දාගන්න යම් යම් විදිහට මේක කේස් ස්ටඩි හදා චුට්ට පාඩම් කරගෙන ඒක දාන්නට එතකොට දාගන්න. එතකොට අපිට ඊළඟට පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටත් ඒක තවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමනම් අපි අදට මෙතකින් සමාප්ත කරනවා. ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි හම්බෙමු. හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.